අයිබෝන් ලොව පුරා රටවල් සහ ස්වයං පාලන භූමි 215ක පැතිර පවතින නව්‍ය කොරෝනා වසංගතය මේ වන විට ගොදුරු වූ සංඛ්‍යාව 57 ලක්ෂය ඉක්මවා තිබෙනවා. ඒ වගේම තමයි සිදු වී ඇති මරණ සංඛ්‍යාව 3,50,000කට අධිකයි. දැන් අපේ රටේ තත්ත්වය කොහොමද? දැන් අපේ රට పూర్ව පශ්චාත් කොරෝනා සමයට පාතබලා තිබෙන්නේ. ඉතින් මාස දෙකකට වැඩි කාලයක් මේ කටයුතු සම්බන්ධයෙන් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වලින් සත්‍ය තොරතුරු වලින් ඔබව දැනුවත් කරන්නට වගකිය යුතු මාධ්‍ය නාලිකාවක් විදිහට සුප්‍රීම ටීවී අපි හැමදාමත් කටයුතු කළා. ඉතින් අද දවසේදී මේ ඉදිරි හෝරා එකහමාරක පමණ කාලය ඔබට අතිශය වැදගත්. මොකද රටේ පවතින වත්මන් තත්ත්වය නිවැරදිව දැනගන්නට ඔබට අවස්ථාවක් තිබෙනවා. මා එහෙම කියන්නේ මේ නව්‍ය කොරෝනා වෛරස් මර්ධනයේ පුරෝගාමියා පෙරගමන්කරු අද දවසේදී අපත් සමග එකතු වෙලා ඉන්නවා. ඒ වෙන කවුරුත් නෙමෙයි ඔබ අපි හැම කෙනාම දන්න යුද හමුදාපති ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලොතුනන්ට් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා. ආයුබෝවන් ඔබතුමාට. ආයුබෝවන්. යුද හමුදාපතිතුමනි, ප්‍රථමයෙන්ම මේ අතිශය කාර්යබහුල අවස්ථාවක සුප්‍රීම ටීවී මැදිරියට පැමිණීම පිළිබඳව සුප්‍රීම ටීවී සභාපතිත්වය ඇතුළු කළමනාකාරීත්වය වෙනුවෙන් අපි ඔබතුමාට බොහොම ස්තුතියි කියලා මුලින්ම කියනවා. දැන් ඔබතුමා ආපු වෙලාවේ මේ කතාව අපේ ප්‍රධාන මාතෘකාවට යන්න කලින් මෙතනින් පටන් ගන්නට ඕනේ, නැත්නම් මෙතනින් එහාට යන්නට බෑ. මීට අවුරුදු 11කට කලින් අපිට හොඳටම මතකයි රටේ පැවතිච්ච යුද්ධය අවසන් වෙච්ච අවස්ථාව. එදා ඔබ 58 වන සේනාංකාධිපති විදියට 58 වන සේනාංකයට අණදෙමින් මේ යුද්ධයේ වැඩිපුර කොටසක් වැඩිපුර වගකීමක් ඔබතුමා දරාගත්තා. එදා තත්ත්වය සහ අද තත්ත්වය පිළිබඳව අපි මුලින්ම කතා කරමු. ඔව්, ස්තුතිවන්ත වෙනවා මට ආරාධනා කිරීම සම්බන්ධව. එදා තත්ත්වය සහ අද තත්ත්වය. එදා තත්ත්වය වසර 11කට ප්‍රථම කාල සීමාවේදී බැලුවොත් මේ රටේ මොනවද වුනේ කියන එක රටේ ජනතාව ඉතාමත් හොඳින් දන්නවා. රටේ තිබ්බේ සෑම පුද්ගලයෙක්ම උතුරේ දකුණේ නැගෙනහිර බටහිර මොන රටේ මොන පළාතක හිටියත් හැම පුද්ගලයෙක්ම බයෙන් සැකෙන් ජීවත් වුණේ. කොයි වෙලාවෙ බෝම්බයක් ඇයිද කියලා සැකයෙන් ජීවත් වුණේ. ඒත් එක්කම කිසිම ස්ථාවර භාවයක් කියන එක තත්ත්වයක් නැහැ. 11 ගත්තොත් ඒ අවසාන 11. ඉතින් ඉස්සෙල්ලා කාලේ ගියොත් පාරක බහලා යන්න බයයි. තමුන් හඳුනාගත්ත පුද්ගලයෙක් නිකන් ළඟට ආවොත් බයයි. දැන් කොරෝනා වගේ තමයි. කොවිඩ් වගේ තමයි. එතකොට බයකින් ජීවත් වෙන්නේ. ඒත් එක්කම ඇත්තට මේ වගේ දේවලුත් වෙනවා. වෙඩි තියනවා, බෝම්බ ගහනවා. ඉතින් බොහොම කිසිම හෙට දවසක් ගැන සැකෙන් බියෙන් හිටියේ. අර කියනවා කතාවට ඒ කාලේ පටන් ගත්ත දැන් ඉතින් වසු කාලේ නැත් කියන ගියා. පවුලේ කට්ටියකට යන්නේ නැහැ. යන්න ඕන තැනකට ගිහිල්ලා ඉන්න අකමැති. මිනිස්සු රැස් වෙන තැනකට යන්න බයයි. ඒ වගේ තත්ත්වයක්. ඉතින් ඒ තත්ත්වයක් කතා කරලා කාලේ වැහ කරන්න අවශ්‍යතාවයක් නැහැ. නමුත් අද ඊට පසු කාල නාම දැන් ගත්තම එහෙම නෙමෙයි. රටේ ස්ථාවර භාවයක් තියෙනවා. බෝම්බයක් නැහැ කියලා 100%ක් විශ්වාසයි. රටේ ජනතාවට ඒ ස්ථාවරයේ විශ්වාසය විලා තිබෙනවා. ඒත් එක්කම බාන්නේ කාලේ අපි ගත්තොත් දේශපාලන පැත්ත ගත්තොත් දේශපාලන ඡන්ද තියන්න බෑ කියනවා. ඔය කියන ප්‍රජාතන්ත්‍රවාදයේ තත්ත්වය පවත්වාගෙන යෑමේ වාසුතාවත්වාදී ඔක්කොම දේවල් හමු වෙලා තියෙනවා. ඉතින් මිනිස්සෙක් වශයෙන් ඉපදිච්ච කමට අවශ්‍යතාවය තියෙන ඉස්සෙල්ලාම අපිට සාමයෙන් සතුටින් අපිට ඕන දෙයක් කරගෙන ජීවත් වෙන්න හැකියාවක් තියෙන පරිසරයක් තියෙන්න ඕනේ. ත්‍ස්තවාදීට ඕන විදියට අපිට හැසිරෙන්න බෑ. ඉතින් ඒ தත්ත්වය සම්පූර්ණයෙන් වෙනස් වෙලා තියෙනවා. අපිට ඕන දෙයක් කාලා බීලා අපිට ඕන තැනක ගිහිල්ලා අපිට ඕන විදියකට ඉන්න තත්ත්වයක් දැන් මේ රටේ තියෙනවා. ඒකයි තිබ්බේ. නමුත් මේ අවස්ථාවේදී ගත්තොත් කතාව වෙනම හිතන බුදුහාම මේ ගැන නෙමෙයි අහන්නේ. එදා සහද කියලා අහන්නේ යුද්ධමය වාතාවරණය සහ වසර 11කට පසු යුද්ධ නැතුව කොවිඩ් කතාව පැත්තක තියලා. ඉතින් හැම දෙයක්ම හැම පුද්ගලයෙක්ටම මේ දේවල් හමු වෙලා තියෙනවා. ඡන්ද පැවැත්වෙනවා. ඉස්සර ඒවත් යන්නත් අපහසුයි මම හිතන්නේ. ඒවත් පැවැත්වෙනවා. ඉතින් තමුන්ට ඕන බාණ්ඩ ව්‍යාපාරයක් කරගෙන ජීවත් වෙන්න හැකියාවක් තිබ්බා. ඒ කාලේවත් තිබුණේ. ඉතින් හැම පැත්තකින්ම මම හිතන්නේ එදාට වැඩිය මිනිහෙක් ඉපදිච්ච ගමකට තියෙන්න ඕන හැමදේම තිබිනවා. එච්චරයි.
දැන් අපි වසර 11කට කලිනුත් මම මේ ඊළඟට මතු කරන්න හදන කාරණේ අපිට තර්ජනාව. ඒ ජාත්‍යන්තරේ ශ්‍රී ලංකාවේ යුද හමුදාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර චෝදනා එල්ල වුණා. විශේෂයෙන්ම අපි දන්නවා දැන් රෝහලකට LTT රෝහලකට ප්‍රහාර එල්ල කරා කියලා අසත්‍ය තොරතුරු ගෙනිච්චා. දැන් ඒ වගේම දැන් වසර 11කට පසුවත් දැන් අපි 11 වෙනි යුද සැමරුම පසුගිය 19 වෙනිදා සැමරුවා. ඒත් එක්කම මේ ජාත්‍යන්තරව යලිත් වතාවක් චෝදනා කරන්න අරගෙන තිබෙනවා මේ දෙමළ ජනතාවට ශෝකී දවසක ශ්‍රී ලංකා හමුදාව සහ රජය මේ වෙනකොට සැමරුමක් කරනවා කියලා. ඔව් ඉතින් ඇත්තටම අපි සමරන්න එපයි. රටට දෙවන වතාවට නිදහස හම්බෙච්ච දිනය කියලා කියන්න පුළුවන්. ඒ කියන්නේ අපි මේ 18 වෙනිදා, ඒ වගේම මේ 19 වෙනිදා මේ දින දෙක ආවන් පස්සේ භූමිය අත්පත් කරන රටේ වෙනත් ත්‍රස්තවාදී රෝකේ තිබ කුර්රිම ත්‍රස්තවාදී කණ්ඩායමක් රටේ යම් කිසි කොටසක් පාලනය කරමින් සිටීදී භූමි භාගයක් වසර ගාණක් අල්ලගෙන පාලනය කර ඉදීදී අපේ හමුදාවන් ගොස් ඒ ඔවුන්ගේ තිබ පාලනය සතු තිබ ප්‍රදේශයේ මුදවාගෙන රටේ ජනතාවට විශේෂම උතුරේ ජනතාවට ඒ ප්‍රදේශයේ මුදවලා දුන්නම් පස්සේ ඒත් එක්කම දරුවෙක්ට පාසලකට යන්න බය නැතුව පාසලට ගිහිල්ලා එන්න පුළුවන් තත්ත්වයක් වාතාවරණයක් හදලා දුන්නම් පස්සේ එක එක මිනිසුන්ට ඕන විදිහට මුදල් ගෙවන්න නැතුව ජීවත් වෙන්න පුළුවන් තත්ත්වයක් හදලා දුන්නම් පස්සේ මැරෙන්නේ නැහැ කියලා ජීවත් වෙන්න වාරේ ගිහිල්ලා මොකක් හරි ඇක්සිඩන්ට් එකක් වුණොත් හැරෙන්න නැත්නම් මොකක් හරි වෙලා මේ තමුන්ගේ කාල සීමාව ගිහිල්ලා නැත්නම් මොකක් හරි රෝගයක් හැදලා මැරෙන්නේ නැත්නම් ඒ කියන්නේ රටේ අමුතු උදරකින් වෙන ත්‍රස්තවාදකින් මැරෙන්නේ නැති බව දැනත් ඉන්න අවස්ථාවක් තිබෙදී ඒ තත්ත්වය ඇති කරලා දුන්නා. අපගේ අහිංසක දමිළ ජනතාවට සාමයෙන් සතුටින් දකුණේ ජනතාවගේ ඉන්න අවස්ථාවක් ලබා දුන්නා. එතකොට රටට නිදහසක් ලබා දුන්නා. මම ඉස්සෙල්ලා පළවෙනි ප්‍රශ්න උත්තර දුන්න හැමදේම ලබා දුන්නේ ඕකෙන්. ඒ දිනේ අපි අනිවාර්යයෙන්ම සමර යුතුයි. රටේ දෙවෙනි වතාවට නිදහස් සම්පූර්ණ දිනේ. ඉතින් මේකෙදි විශේෂයෙන්ම මේ සන්තෝෂ වෙන්න ඕනේ අපගේ උතුරේ වෙසෙන දමිළ ජනතාව. එතකොට ඒ ඔක්කොම තිබි නැති වෙච්ච දේවල් නැවත හමු වෙච්ච දිනයක් ඒක හැටියට ගණන් ගන්න පුළුවන්. අවසාන දින කීපය ගත්තත් යුද්ධය ගත්තත් මිනිස් පලියක් වශයෙන් තියාන හිටියේ. දැන් ළමයිට බය අම්මලා තාත්තලා බය වෙන්න දෙයක් නැහැ නේ. ළමෙක් ඉස්කෝලේ යන්න උතුරේ. ඉස්සර නම් ඉස්කෝලේ ඇව්වොත් එහෙම ගෙදරේද කියලා ෂුරුත් නැහැ. මොකද එහෙමම LTT සංවිධානයට ළමා සොල්දාදුවම බඳවගෙන ගියා. ඉතින් ඒ වගේ දීදි තමයි මේ තත්ත්වයක් තමයි දැන් ඒක නැති කරලා තියෙන්නේ. එතකොට මේක ශෝක දිනයක්ද එතකොට එහෙනම්? මේක ශෝක දිනයක්ද කියන්න වෙන්නේ මේ උත්තරේ ජනතාවටත් බහුතර දකුණේ ජනතාවටත් දෙවන වතාවට නිදහසක් ලබා දීලා සාමයෙන් සතුටින් සමගියෙන් ජීවත් වෙන්න හැකිය පරිසරය ලබා දුන්න දවස් ඇවිල්ලා ශෝක දිනයක් කියලාද කියන්න ඕනේ. මේක ඇවිල්ලා අර මේ ලේ පිපාසෙන් හිටපු LTT ත්‍රස්තවාදයේ යුද්ධේ භූමිය ගහ ගන්න බැරුව මොලේ විතරක් එහෙ තියාගෙන ඉන්න කණ්ඩායමක් ඉන්නවනේ. ඒ කණ්ඩායමට මේක ශෝක දිනයක් ඇති. මොකද ඔහුගේ ත්‍රස්තවාදියා මේ අන්තිම නායකයෙක් කියලා හඳුනාගත්ත පුද්ගලයා මියගිය දවස හෝ නැත්නම් අවසාන වශයෙන් පාලනය කර හිටපු අන්තිම දවස පාලනය නැති වෙච්ච දවස. ඒකට ඒ කට්ටියට ශෝක ඇති. ඉතින් කවුරු හරි ශෝක වෙනවා නම් මම දකින්නේ ඒක තමයි ශෝක වෙන්න ඕනේ. මොකද තමුන්ගේ පාලනය ගිලිහිච්ච දවස ත්‍රස්තවාදියා මියගිය දිනේ හින්දා ශෝක දිනයක් වගේ තේරෙනවා. නමුත් අනිත් පැත්තෙන් ගත්තම ශ්‍රී ලාංකිකයෙක් හැටියට අපි ජයග්‍රහණයක් කරපු දවසක්. ඉතින් මේකෙදි මියගිය අයවලු ඉන්නවා. රටේ මිනිස්සු මැරලා තියෙනවා. ත්‍රිවිධ හමුදාව රාජකාරියක් වශයෙන් ගිහලා පොලිසියේ කට්ටිය නැති වෙච්ච කට්ටිය තියෙනවා. ත්‍රස්තවාදීන් නැතිලා තියෙනවා. ඉතින් මිනිහෙක් මැරිච්ච එක අපි කවදාකවත් ඒක අනුමත කරන්නේ නැහැ. ත්‍රස්තවාදීන මේක හරි. නමුත් ත්‍රස්තවාදී කණ්ඩායම් වැදිලා ත්‍රස්තවාදය කරන්න කියලා මැරුණා නම් ඉතින් ඒක වෙන කතාවක්. ඒකයි තත්ත්වය. හොඳයි. දැන් එදා ඔබතුමා නායකත්වයේ දුන්නේ නිශ්චිත ඉලක්කයක නැත්නම් නිශ්චිත සතුරෙකුට. දැන් අද නිශ්චිත සතුරෙක් හොයාගන්න බෑ. නොපෙනෙන බලවේගයක් එක්ක නැත්නම් නොපෙනෙන වෛරසයක් එක්ක තමයි සටන් කරන්න වෙලා තිබෙන්නේ. මේ දෙක අතර කොහොමද වෙනස? ඔව් ඉතින් ඔබතුමා පිළිතුරු දුන්න ප්‍රශ්නෙට කලින් හිතන්නේ එදා අපි සටන් කරේ හමුදාවක ත්‍රස්තවාදයක් අපි දන්න සතුරා. සතුරේ කවුද? සතුරාගේ අරමුණ මොකද්ද? ඔහු කරන්නේ මොකද්ද? අපි යන්න අරමුණක් තිබ්බ මේ ත්‍රස්තවාදය මුළුන් නිපුටා දාන්න ඕනේ. අපේ ජනතාවට උන් බලෙන් අල්ලාගෙන ඉන්න ප්‍රදේශ මුදවා ගන්න ඕනේ. ජනතාව මුදා ගන්න ඕනේ. ඒ කියලා. ඉතින් ඒකට අපිට ක්‍රමවේදයක් තිබ්බා.
ඒ වෙනුවෙන් භාවිතා කළ යුතු දේවල් මොනවද කියලා අපි දන්නවා. අපි ආයුධ ගත්තොත් එහෙමයි සටන් ක්‍රමවේදයන් මොනවද කියලා අපි දන්නවා. ඒ වගේ දේවල් හැම දෙයක්ම දැනගෙන කියන්නේ දන්න සතුරෙක් එක්ක ගහගත්තේ. මේක දැන් මේ අපි සටන් කරන්න වෙලා තියෙන්නේ නොදන්න කියන්නේ ඉතින් කවුරු හරි කියනවා මෙහෙමයි කියලා කියනවා. එතකොට අපේ වෛද්‍යවරුන් එහෙම ඉගෙනගෙන තිබ්බ දැනුමත් එක්ක පොතපත කියවලා ඒවයි තියෙන දැනුමත් එක්ක වසංගත වේදින්ලා මේ කට්ටිය ඉතින් මේකයි කියලා බලන ඊට ලෝක සෞඛ්‍ය සංවිධානයත් පිටින් පිට කියනවා. ඉතින් විවිධ ආකාර තියෙනවා. අපි දැක්ක ඉස්සල්ලාම ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් කිව්වා මාස්ක් දාන්නත් එපයි කියලා. මාස්ක් එකක් ඕනේ නැහැ මේක ප්‍රශ්නයක් නැහැ කිව්වා. මගට යද්දි කියනවා මාස්ක් එකක් දාන්න ඕනේ කියලා. ඉතින් මේක වෛරසයක් මේක පැහැට පේන්නේ නැහැ. අපිත් මේ on the job training එකක් වගේ යන්නේ. ඉතින් මේක ටිකක් අපහසුයි. ඒත් එක්ක මේකෙදී ක්‍රමවේදයන් විවිධාකාරයෙන් වෙනස් වෙලා තියෙනවා. පසුගිය මාස 3 ගත්තත් ඉන්න ක්‍රමවේදයන් ටිකක් වෙනස් වෙලා තිනවා. ඉතින් මේක අපේ රටකට බලපාපු දෙයක් විතරක් නෙමෙයිනේ. ඒකෙදී අපිට තිබ්බේ අපේ රටට විතරයි මේ ත්‍රස්තවාදයේ තියෙන්නේ. වෙන රටවල තිබ්බට ඒක අපේ රටත් එක්ක සම්බන්ධ වෙච්ච ත්‍රස්තවාදී කණ්ඩායමක නෙමෙයි අපි සටන් කරේ. දැන් මේක ලෝකෙටම බලපාලා තියෙනවා. ඉතින් ලෝකෙට බලපාලා තියෙන එකේ යම් කිසි දෙයක් තියෙනවා ලෝකෙට පොඩ්ඩක් හදගැස්මක් තියෙනවා. අපේ යුද්ධ කරද්දී ඉස්සර ඒ කට්ටියට තේරුන්නේ නැහනේ. අපි සටන් කරන හින්දා තේරුන්නේ නැහැ. ත්‍රස්තවාදය ගැන දැනුමකුත් නැහැ. ඒ කට්ටියට පව් ගග හිටියේ. ත්‍රස්තවාදයට පව් කියනවා. අර සටන් කාමියා කියනවා. මොකක් හරි නිදහසක් රැක ගන්න කියලා ඒවා කියනවා. දැන් මේකේ தත්ත්වයක් නෙමෙයිනේ තියෙන්නේ. මේකේ ඔක්කොමඩ දැන් ඔය කියන ප්‍රබල කට්ටියටත් හොඳට දැන් දැනලා තියෙන්නේ. ඉතින් ඒකින්ද ඒකයි මේකයි එක ගත්තම අපි හමුදාවක් වශයෙන් ගත්තොත් ඔබ අහපු ප්‍රශ්නෙට ඍජු පුලුතරකට ආවොත් හමුදාවක් වශයෙන් අපිට අපි යම් කිසි ආකාරයකට අපේ පෙර සූදානමක් තිබ්බා හමුදාවේ. මේ කොයිඩ් කියලා නෙමෙයි. අපි මේ වගේ වදුරකට මුහුණ දෙන තත්ත්වයක් තිබ්බා. අපි ඒකයි CBRN කියලා න්‍යාස්තික අපි ඒ සම්බන්ධයෙන් වූ අපි ඒකයි අර දකින්න ඇති වූහන ළමයි යාම ගුවන් හමුදාවෙන් විෂහරණය කිරීමටත් යුද හමුදාවත් විෂහරණ කණ්ඩායම් හිටියා. ඉතින් ඒ වගේ දේවල්. ඊට පස්සේ නිරෝධායන මධ්‍යස්ථාන වගේ හදන්න අපිට ප්‍රථම වතාවට හැකියාව ලැබුණා. ඉතින් ඒකයි මේක අතර ගත්තන් පස්සේ ඒක අපි පසුව කතා කරන්න පුළුවන්. නමුත් අපිට මේක යන ගමන් කරන්න වෙච්ච දෙයක්. ඒකත් මේක අපේ ප්‍රධානතර රස්සාවකුත් නෙමෙයි. නමුත් ප්‍රධානතම පාර්ශ්විකයක් හැටියට අපි භාවිතා කරනු ලැබුවා. එතකොට ප්‍රධාන පාර්ශ්වයේ භාවිතා කරද්දී අපි පුහුණු වෙලා ඉන්නවද නැද්ද කියන එක අපේ මේ වැඩක් නැහැ. රටේ ජනතාව රට ආරක්ෂා කරගන්න වෙන ක්‍රියාවලියකේ ප්‍රධාන කණ්ඩායමක් අපි. ඉතින් අපිත් ඉන්නේ මිනිස්සු. අපිට තියෙන විනයක් තියෙන හමුදාවක්. අපිට ඒකයි යම් ආකාරයේ පොඩි අපේ සැලසුම් අනුව අපි වැඩ කරතු කරන ඉඳලා අපිට දත්ත තිබ්බයි. ඒකින්ද අරකයි මේක අතර ගත්තම අපි නුපුරුදු නුහුරු දෙයක් වුණාට අපේ ඒ හැසිරෙන කණ්ඩායම එක්ක විශේෂයෙන්ම රටේ නායකත්වය අතිගරු ජනාධිපතිතුමා ගරු අග්‍රාමාත්‍යතුමා ප්‍රමුඛ රජය අපිට දීලා තියෙනවා යම් දීලා තියෙනවා ටාගට්ස් දීලා තියෙනවා. ඒවත් එක කටයුතු කරද්දී අපිට අපහසු වුණත් අපි නොදන්නා දෙයක් වුණත් අපි ඒකට ඉගෙනගෙන හරි මේකේ ගත්තොත් සෞඛ්‍ය ශාස්ත්‍රයත් එක්ක ඔවුන් එක්ක ඒ දේවල් ඔවුන්ගේ උපදෙස් අනුව ක්‍රියා කරමින් දැන් උදාහරණයක් ගත්තොත් නිරෝධායන මධ්‍යස්ථානයක් ගත්තොත් නිරෝධායන මධ්‍යස්ථානයේ සම්පූර්ණයෙන්ම හමුදාවේ වෛද්‍යවරුන් සහ සේවකයන් හමුදා වෛද්‍ය බලකායෙන් තමයි මේක කරගෙන යන්නේ. අපි අහන උපදේශ සෞඛ්‍ය අමාත්‍යාංශය. නමුත් අපි තමයි අතුලිතගෙන වැඩේ කරගෙන යන්නේ. පටන් ගත්ත දවසේ අපි කරගෙන ගිය ත්‍රිවිධ හමුදාවේ. ඉතින් ඒ තත්ත්වයක් ඇති කරගත්තා. අපේ තිබ්බර කිව්වාගේ කලින් CBRN යුනිට් එකම හදලා තිබ්බින්දා ඒක වැදගත් වුණා අපිට. ඉතින් මම දකින්නේ දැන් මේ අතර තත්ත්වයේ වෙනස ඒකයි. නමුත් අපි එදා යුද්ධේ ජයග්‍රහණය කරන්න කටයුතු කරේ හමුදාවක් වශයෙන් කොහොමද? ඒ தත්ත්වේ අපෙන් අහලා වැඩියක් නැහැ. රටේ ජනතාව දන්න අපි වැඩ කරලා තියෙන විදිය කොහොමද කියලා. අපි පුරුදු නොහුරු හරි මොනවා වුණත් අපිට හැකියාව ලැබිලා තියෙනවා මම හිතන්නේ. මම දකින්න හැටියට හමුදාවට පුළුවන් කරලා තිනවා. හමුදාවෙන් බලාපොරොත්තු රාජකාරිය බලාපොරොත්තු ස්ථානයටත් වැඩි ඉෂ්ට කරන්න අපිට හැකියාවක් ලැබිලා තියෙනවා. මම හිතන්නේ ඔබතුමා කියපු කාරණේ හරි. රටේ ජනතාව යුද හමුදාව කිව්වම විශ්වාසයක් තිබෙනවා. හමුදාව බාරගත්තොත් ඒ වැඩේ අනිවාර්යෙන්ම ඉටු කරනවා කියන කාරණේ. දැන් මේ නොපෙනෙන සතුරත් එක්ක සටන් කරන්න ඔබතුමාලට තිබුණු අභියෝග මොකක්ද සහ මගේ ඊළඟ ප්‍රශ්නේ මේ සඳහා යුද හමුදාව නැත්නම් ආරක්ෂක අංශ යොදා ගැනීම පිළිබඳව මොකද ඔබතුමා හිතන්නේ සාර්ථක වෙලා තිබෙනවා? අනිවාර්යයෙන්ම සාර්ථකයි. ඔබ දකින්න ඇති ප්‍රබල රටවල්
එකටත් ඕනනම් හමුදාවක් යොදා ගත්තා නම් සමහරලාට මේ දඟලන ඇඟිල්ලට වැඩිය කලින් වැඩක් කරගන්න හැකියාවක් තිබුණා. මොකද ඒ වගේත් හමුදාවල් කියන්නේ පුරුදු පුහුණු වෙච්ච විනයක් ඇති කණ්ඩායමක්. දැන් අපේ ගත්තොත් ඔබ අහන ප්‍රශ්නෙට එක කොටසක් ගත්තොත් ඔව් හමුදාව යොදාගන්නේ මොකටද කියන එක නේ අහන්නේ. හමුදාව ගත්තේ වගේ එකක් නේ. ඔව් ඉතින් හමුදාව ගන්නේ හමුදාව කියන්නේ රටේ විනයක් ඇතුව ඉන්න එක් කොටසක් ගත්තොත් විශාලතම කොටස ඉන්න හමුදාවක් කියනවා. දැන් යුද හමුදාව ගත්තොත් විශාල එක කණ්ඩායමක් හැටියට ගන්න පුළුවන්. 170,000කට 75,000කට සංඛ්‍යාවක් විනයක් ඇතුව එක අනකට එක නියෝගයකට එකම ක්‍රමවේදයකට වැඩ කරන්න පුළුවන් කණ්ඩායමක්. ඉතින් මෙච්චර කණ්ඩායම් අඩුයිනේ රටේ. ඒ වගේ රජේ ඉතින් ඒකින්න අපිට ඒ තත්ත්වයක් තිබෙනවා. ඉතින් ත්‍රිවිධ හමුදාව මේ වගේ පොලිසියත් ඒ වගේ. ඉතින් මම හිතන්නේ අපිට මේක යොදා ගැනීමෙන් මම හිතන රටට අවශ්‍යතාවය රජයට අවශ්‍යතාවය මම හිතන කරගන්න හැකියාවක් ලැබුණා. ඉතින් ඒකට අපි සූදානම් මේකට සූදානමක් වෙලා තිබෙන තුනත් මම ඉස්සෙල්ලා කිව්වා වගේ අපිට සූදානමක් නොතිබුණත් අපිට ඉතාමත් කෙටි කාලෙකින් කරගන්න හැකියාව ලැබුණා. ඒකට අහන අභියෝග. අභියෝග ගත්තන් පස්සේ අපි කවදාකවත් නිරෝධන මධ්‍යස්ථානයක් හදලත් නැහැ. නිරෝධන මධ්‍යස්ථානයක් ගැන දැකලත් නැහැ. එතකොට අතිගරු ජනාධිපතිතුමා විසින් වූහන් වලින් ළමයි 33 දෙනෙක් අපේ ශිෂ්‍ය ශිෂ්‍යයන් දයාබර විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යයන් ගේනවා කිව්වන් පස්සේ නිරෝධන මධ්‍යස්ථානයක් කරන්න ඕන කොම වෛද්‍ය ශාස්ත්‍රයෙන් ඇහුවම අපේ වෛද්‍ය බලකායක් තියෙනවා. තාමත් දක්ෂ නිලධාරීන් ඉන්නේ වෛද්‍යවරුන් ඉන්නේ අපේ. ඔවුන්ගෙන් අසල බැලුවම් පස්සේ කොහොමද විය යුත්තේ කියලා ඒ කට්ටිය කියනවා මේ වගේ තමයි තියෙන්නේ. කාමර ටිකක් ඕනේ, කාමර 33ක් බෙදා ගන්න ඕනේ මෙහෙමයි කියලා. එතනින් එහාට හමුදාව අපි හිතනවා කොහොමද මේක තිය යුත්තේ. අපි මේ අපේ රටේ ජනතාව අපේ ළමයි කොහොමද අපි බලාගන්නේ කියලා. කොහොමද ටෙම්ප්ලේට් එකක් තිබිලා නැහැ, පොතක් තිබිලා නැහැ, ඒකේ තියෙන්න ඕනේ වොෂින් මැෂින් එකේ තියෙන්න ඕනේ, වයිෆයි එකේ තියෙන්න ඕනේ, කැම් දෙන්න ඕනේ, මේකයි ඒවා කියලා දීලා නැහැ කොහෙවත්. එහෙම ගන්න අත්පත්‍රිකාවක්වත් පොතක්වත් අපි තිබෙන්නේ නැහැ. අපි විසින් හොයාගෙන අපි විසින් මේ දේ තමයි කළ යුත්තේ. එකම දේ වෛද්‍ය ශාස්ත්‍රයෙන් හොයාගන්නවා ශාරීරික දුස්ථභාවය, සෞඛ්‍ය අත හොදන ක්‍රමවේදයන්, ළඟට වැසිකිලි භාවිතා කරද්දී තිබිය යුතු ඒ තත්වයන් ඒ පිළිබඳව උන්ගෙන් අසා දැන ගන්නවා. එතනින් එහාට හැම දෙයක්ම කවදාකවත් ළමයෙක්ගේ කට්ටිය ආපු ගමන් කාමරේට ගියන් පස්සේ ටූත් පේස්ට් එක ටූත් බ්‍රෂ් එක ටවල් එකක් තියන්න කියලා කොහොත් පොතක තිබිලා නැහැ. නමුත් අපි ශ්‍රී ලාංකීය ජනතාවක් හැටියට අපි තාමත්ම කලගුළු දන්න චෛත්‍යයේ ජනතාවන්නේ අපි ඉන්නේ. ඒකින්ද අපි සිං ඒවද අපි හිතනවා මේ ළමයි එද්දි කටි ගම තියෙන්න පුළුවන් නැති වෙන්න පුළුවන් අපේ සල්ලි තියෙන්න බෑ නැති වෙන්න පුළුවන්. හරිද? අපිට දෙන්න පුළුවන් දේ මේ. ඒකින්ද අපි ඒ දේ දෙනවා. ඊළඟට අපි හිතනවා මේ ලෙඩේ මොන වගේද? මේකට මොනවද බොන්න හොඳ? හරි. කෑම වේල දුරම දෙනවා. කන්න ප්‍රශ්නයක් නැත්තම් ඕන එකක් එක කෑම වල ප්‍රශ්නයක් නැත්තම් හරි ඒක දුන්නා. ඊට අපි හිතනවා නෑ මේ කඩේ දෙන්න ඕනේ කොත්තමල්ලි දෙන්න ඕනේ. මේකට දෙන්න ඕනේ හීට් එක වැඩි නම් සව් දෙන්න ඕනේ. ඒ වගේ. හැන්දෑවට තේ දෙන්න ඕනේ. හැන්දෑවට කන්න මොන හරි දෙන්න ඕනේ. ටී එකට උදේ මොන හරි දෙන්න ඕනේ. ඊළඟට අපේ තියෙන දේශීය දේවල් තියෙනවා. ඒ වගේ දේවලුත් දෙන්න ඕනේ. ඉතින් මේ හැමදේම මේ සෙරප්පු දෙකේ ඉඳලා ටූත් පේස්ට් එකේ ඉඳලා හැමදේම අපි දෙන්න වෙනවා. ඊට පස්සේ අවිල බලන මේ කට්ටිය අඳුන් දෙකක් කියලා තිබුත් හොදගෙන හරි අඳින්න ඕනේ. ඒවට වොෂින් මැෂින් තියෙන්න ඕනේ. ආපු ගාම්ම රටේ දැන් ජනතාවය අපි තමයි ගත්තන් පස්සේ ඉතින් බලන්නේ මේ 3Gද 4Gද මොනවද තියෙන කියලා නේ. ඒක නැතුව නිකන් දවල් කෑම නැහැ වගේ වැඩක් නේ කට්ටියට. කෑම නැතුණත් කමන්නේ ඒ දේ දින්න ඕනේ. ඉතින් ඒකින්ද ඉතින් ඒව බලන්න ඕනේ. ඉතින් ඒවා අපි කලින් හිතලා මේක තමයි කොමියුනිකේෂන් තියෙන්න ඕනේ. නෝමල් ලයින් එකේ බිල් දාගන්න බැරි වෙන්න පුළුවන්. ඒකින්ද Wi-Fi එකක් තියෙන්න ඕනේ. ඉතින් ඒ වගේ ඒව හැම දෙයකටම ඉතාමත් වැඩි මේ මාස ගණන් සති ගණන් නෝටිස් නෙමෙයිනේ. දවස් 3කින් තමයි ඔක්කොම දාලා මේ අර කිව්වාගේ අපේ ඇඳ දීලා හරි මේ කට්ටිය ඇඳකට දාලා මෙට් එකට දාලා අපේ නෑනේ ගෙදර ආන් පස්සේ අපේ ඇඳේ බුදියගෙන ආගන්තු මේ පිටින් එන පිටස්තරයට බිම බුදියන්න කියන જાති මිනිස්සු නෙමෙයිනේ අපි. ඒකෙන්ද අපි ඒවත් දාලා ඒ જાතියට කරලා ඒ කට්ටියට අපිට කරන්න හැකියාව මේ ඔක්කොම මේ අපි විසින්ම හදාගෙන අපි විසින්ම මේවා කරගෙන දෙන්න පුළුවන් උපරිම හමුදාවක් කියන්නේ ඒ වගේ. එකයි ඒත් වරම් මානවීය හමුදාවක් කියන්නේ කියන්නේ වෙන ලෝකේ රටවල් ඔබතුමාගේ පළවෙනි දෙවෙනි ප්‍රශ්නේදී අහුවා වගේ අපිට මේ චෝදනා කරද්දී අපි ලෝකෙට හැම අවස්ථාවෙම මානවීය ජනතාව කියලා පෙන්ලා දිනවා. දැන් බලන්නකො මේ කොවිඩ් යනස්සේ අර ඇල්ලේ මං එකපාරකුත් කිව්වා ඇල්ලේ ජනතාව මෙච්චර පර්ස් වල නැහැ කියන ඉන්න විදේශිකයන්ට වුන් මේ කන්න බොන්න දීලා රැක බලන්න දිනවා සති දෙකක් විතර. ඒ වගේ ජනතාවක් ඉන්න රටක ඒ ජනතාවෙන් ආපු සමස්ත ජනතාවෙන් ආපු එක කොට්ටාසයක් තමයි හමුදාවන් කියන්නේ. ඒ හමුදාව ඊටත් වැඩි හොඳට ප්‍රගුණ කරලා අපි ආකාරයෙන් අපේ රටේ ජනතාව
විශේෂයෙන් අපේ ශිෂ්‍යයන් ආවම ඒ තත්ත්වය ඇති වුණා. ඊට පස්සේ අනිත් පැත්තට ආවන් පස්සේ ඒක ගියන් පස්සේ නිරෝධායන මධ්‍යස්ථාන විශාල වශයෙන් හදන්න ගියාම නිරෝධායන මධ්‍යස්ථානයක් හදනවා කියන්නේ මේ බිල්ලිමකුයි අඳකුයි මේසකුයි පුටුවයි කියන එකක් නෙමෙයි. ඒකට අපි දාන්න ඕනේ සෞඛ්‍ය විශේෂඥවරුන් දාන්න ඕනේ. උණ බලන්න දේවල් තියෙනවනේ. අපි දන්න කාලේ මම දන්නේ උණ කට්ටෙන් උණ බලන්නනේ. හරිද? මැෂින් ගෙනල්ලා උණ බලන්නේ අපේ අතේ අපි ගාව තිබිලා නැහැ. හරිද? දැන් මේවත් දෙනවා. අද උණ බලනවා. PPE කිට්ස් එනවා. රටේ මිනිස්සු හදනවා PPE කිට්ස් හදනවා. වයිසර් තියෙනවා. ඉස්සල්ලා මාස්ක් දානවා. ඊට වයිසර් එනවා. වෙන්නේ දැන් මෙතන දෙදිත් කට්ටිය දාන ඉන්නේ. ඔය කට්ටියගේ channel එකෙත් ඉන්න කට්ටිය වගේ. ඉතින් ඒ වගේ ඊළඟට අනිත් බිල්ඩින්ග්ස් එළියේ මේ අත හොදන දේවල් ඒවා කියන්න. නිරෝධන මධ්‍යස්ථානයක් ගත්තා අපි දන්නේ පළවෙනි වතාවට එද්දී කොහොමද මේක යන්නේ වෛරස් එක ගැන පොඩි මේකකුත් තියෙනවා. ඒතර කෑම මේ බුෆේ කන්න දෙන්න බෑ. එක එකනා වෙන් කළා තියෙන්නේ. ඒකටට කියන්න ඕනේ විටමින් මතක් කරන්න ඕනේ නැත්නම් මොකද එකට ඇවිල්ලා කතාවට දවස් දෙකක් නෙමෙයි දවස් 14ක් 20ක් විතර ඉන්න ගියාම එක බිත්ති හතරට යටලා ඉන්න ලේසියටකුත් නෙමෙයිනේ ඉතින්. ඉතින් ඒ වගේ තත්ත්වයක් තිබ්බා. නමුත් දෙන කෑම එක එකතු කරලා ඒවා ටික අරන් ගිහලා පුච්චලා ඒවා වල දාලා හරිද? ඉතින් මේ වගේ තත්ත්වයන් මේක තුලින් හොයාගත්තා. ඉතින් මේවා මේ හැමදේම අපි කරගෙන ගියා. හොඳයි රැඳී ඉන්න සුප්‍රීම ටීවී සමගින් අපි අද දවසේදී කතා බහ කරන්නේ යුද හමුදාපති ලුතුරන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සමගින් අපි කෙටි විරාමයකට යමු. ඔබ යාලිත් සුප්‍රීම ටීවී සමගින් අපි අද දවසේදී කතා බහ කරමින් ඉන්නේ ආරක්ෂක මණ්ඩලික ප්‍රධානී යුද හමුදාපති ලුතුරන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සමගින් විරාමයට යන්න කලින් අපි ආරක්ෂක අංශ මේ නව්වේ කොරෝනා වෛරස් මර්ධන කටයුතු වලදී හඳුනාගත් අභියෝග පිළිබඳව කතා කළා. ඊළඟට දැනගන්නට කැමති යුද හමුදාපතිතුමාගෙන් දැන් මේ නව්වේ කොරෝනා මර්ධන ව්‍යාපෘතියට යුද හමුදාව යොදා ගැනීම සම්බන්ධයෙන් මිලිටරිකරණය කිරීමක් කියලා ඇතැම් පිරිස් චෝදනා නගන්න පටන් ගත්තා. ඔව් ඉතින් මිලිටරිකරණය කියලා කියන්න පටන් ගන්න සමහරලාට දැන් මෙහෙමනේ මේ රටේ තියෙනවා එක කණ්ඩායමක් කැමති දේ අනික් කට්ටිය අකමැත්තක් හැටියට දකින්නවා නොදැක්කත් දකින්නවා විදියට හැසිරෙන්නත් සමහර කට්ටිය උත්සාහ කරනු ලබනවා. දැන් අපේ රට කුඩා රටක් කුඩා ආර්ථිකයක් තියෙන රටක හමුදාවන් සමහර විශාල දියුණු බලවත් රාජ්‍යයන් වගේ මේ බැරක් වලට විතරක් යොදලා තියාගෙන සිටින්නේ නැහැ. එහෙම තියාගන්න පුළුවන් නම් හමුදාවත් සමහරට කැමැත්තෙන් ඉන්න පුළුවන්. එහෙම ඉන්න පුළුවන් තත්ත්වයක් නැහැ. මොකද අපේ මේ ජනතාවගෙන් හම්බ කරන ඒ සල්ලි වලින් තමයි රජය අපේ හමුදාවලට පඩි ගෙවලා අපිව නඩත්තු කරගෙන සිටින්නේ. එතකොට මේ රටේ විවිධ ආපදාවන් ආවන් පස්සේ ඒ ආපදාන් වලට හැම වෙලාවෙම යුද හමුදාව ප්‍රමුඛ ත්‍රිවිධ හමුදාව පොලිසිය වගේ දේවල් යොදවනවා. අපි ගත්තොත් ගම් වතුරක් ආවත් නියගයක් ආවත් වතුර දෙන්න නැහැකොත් හමුදාවේ බවුසර් ටික අරන් අපි ගිහිල්ලා වතුර බෙදනවා. එතකොට ඊළඟට කන්දක් කඩාන ගියත් නායයමක් ආවත් ඊළඟට යම් කිසි අභ්‍යන්තර අරගලයක් ආවත් කියන තත් ඉඳලා යුද්ධයක් ආවත් කියන ඔය කියන පරාසය ඕන තැනක ආවොත් හමුදාව යොදනවා. ඉතින් මේ රටක බුද්ධිමත් නායකයන් ඉන්න රටක විශේෂයෙන්ම බුද්ධිමත් නායකත්වයක් මේ රටේ තියෙන්නේ. ඒ වගේම තමයි රටේ නායකයා අතිගරු ජනාධිපතිතුමා හමුදාවක ඉඳලා හමුදාවේ මේ ඉන්නවා කියන නිකන් ඉඳලා නෙමෙයි. හොඳට යුද්ධයේ ඇතිසැටින් යුද්ධේ භූමියේ සටන් කරපු පාවල් රෙජිමෙන්තුවකට අයිති හොඳ නායකයෙක්. අනදුන්න වඩමරාච්චි ක්‍රියාන්විතයට බලෑනියක් අනදුන්න නිලධාරිවරයෙක්. වදන වඩමරාච්චි තමයි මේ කාලේ තිබෙ ලොකුම ක්‍රියාන්විතය. ඒකට බලෑනියක් කියන්නේ බලෑනි හතරයි සහභාගී වුණ එකකට අනදෙච්ච පුද්ගලයෙක් තමයි රටේ ජනාධිපතිතුමා. රටේ අනිත් හිටපු ජනාධිපතිතුමා යුද්ධයක් පරාජය කරපු ජනාධිපතිතුමා. ඉතින් මෙවැනි නායකයන් ඉන්න රටක ඔවුන්ට තිබෙනවා මේ රටේ හමුදාවන්ගේ තිබෙන ඔවුන්ට තිබෙන හැකියාවන් පිළිබඳ හොඳ දැනුමක් තියෙනවා. ඒක තමයි ලෝකේ වෙනත් රටවල් භාවිතා කරන් අඩුවෙන් භාවිතා කරලා තිද්දී භාවිතා කරන්නත් ඉස්සෙල්ලා අපේ රටේ නායකත්වයේ විශ්වාසය තිබ්බේ හමුදාවන් කෙරේ. ඉතින් ඒ අනුව තමයි අර වූහාන් වලින් ආපු ගමන් නිරෝධායන වුණත් යුද හමුදාවට බාර දුන්නේ. මේ තමතර කවුද ඉන්න අනිත් කණ්ඩායම සෞඛ්‍ය ශාස්ත්‍රය. සෞඛ්‍ය වෛද්‍ය අමාත්‍යතුමිය අපේ පවිත්‍ර වන්‍යාච්ච මැතිතුමිය ඒ වගේම අධ්‍යක්ෂ ජෙනරාල්තුමා සෑම විටම කිව්වා අපිට හමුදාව නැතුව හිතන්නත් බෑ කියලා. ඉතින් මේ මොකද්ද මේකෙන් අදහස් කරන්නේ? මේක මිලිටරිකරණයක්ද නැහැ. මේ සියලු දෙනාම
ඊට අමතරව අපේ රටේ ජනතාව ඔබතුමා ඉවර කරා වගේ විරාමයට ඉස්සෙල්ලා කිව්වාගේ රටේ ජනතාවගේ ඉඳලා රටේ නායකත්වය දක්වා වූ සියලුම අයවලුන් දන්නවා අපේ හමුදාවන් මොනතරම් පළවෙනි දේ හමුදාව කෙරේ තියෙන විශ්වාසය. හමුදාවට බැහැයි කියලා දෙයක් නැහැ. ඕන දෙයක් දුන්නොත් කරනවා කියන තත්ත්වයක් රටේ ජනතාව තියෙනවා. රටේ නායකත්වයක් දන්නවා. ඊට අමතරව අපි යම්කිසි ක්‍රමවේදයකට වැඩ කරන මිනිස්සුනි සැලසුමට වැඩ කරන්නේ. ආවට ගියාට මේ වැඩ කරන්නේ නැහැ. ඉතින් ඒකයි. අර මම ඉස්සෙල්ලා කතාවේදී කිව්වා වගේ විනයක් එක තියෙන කණ්ඩායමක්. ඉතින් මේ ඔක්කොම තියෙන හින්දා රටේ නායකත්වය මේ සම්බන්ධව හොඳම දැනුවත් වෙන හින්දා ජනාධිපතිතුමා අගමැතිතුමා හොඳ දැනුවත් වෙන හින්දා මේ යුද හමුදාව ප්‍රමුඛ ත්‍රිවිධ හමුදාව මේකට සහභාගී කරගන්න පොලිසියත් ඇතුළුව. ඉතින් ඒකට මිලිටරිකරණයක් කියන්න බෑ මොකද රටේ ජනතාව යම්කිසි යෝධුරකට මුහුණ දෙලා තිනවා නම් ආපදාවකට පුළුවන් නම් අපි නායකත්වය වගේ යන්න පුළුවන් නම් ගම් වතුරකට යන්න පුළුවන් නම් ඈ සුනාමියට අපිට යන්න පුළුවන් නම් ඇයි ඉතින් කොවිඩ් වලට යන්න බැරි. එතකොට ඒ ඇවිල්ලා රට ආරක්ෂා කරන රටේ ජනතාව ආරක්ෂා කරන. ඒ සඳහා තමයි හමුදාවල් ඉන්නේ. විවිධ ක්‍රමවේදයක්. අපේ ප්‍රාථමික රස්සාව නොවෙන්න පුළුවන්. නමුත් අපිට ඒ දේ කරන්න පුළුවන් හින්දා තමයි මේක දැම්මේ. ඉතින් දැම්මන් පස්සේ අද මේ අපේ සාර්ථකත්වයට මේ රටේ ජනතාව මම හිතන්නේ මම උත්තර දෙන්න ඕනේ ආරක්ෂක මාන්ලේ ප්‍රධානීවරයා වශයෙන් හෝ හමුදාපතිවරයා වශයෙන්. රටේ ජනතාව කියයි යුද හමුදා ප්‍රමුඛ ත්‍රිවිධ හමුදාව නොවන්නට අද අපි මේ තැන හිටියද කියලා රටේ ජනතාව උත්තර දෙන තත්ත්වයක් මම දන්න හොඳටම තියෙනවා කියලා. කොහෙද පුළුවන් මේ 1000ක් ගේනවකෝ 2000ක් ගේනවා පිට රටින් 3000ක් ගෙනවා කොහොම නිරෝධාන මධ්‍යස්ථාන හදන්න පුළුවන්. ඒවා හදනවාගේ නෙමෙයි මම ඉස්සෙල්ලා කිව්වාගේ ඒවා පාලනය කරන්න පුළුවන්. ඒ හැකියාව කණ්ඩ දෙන්න පුළුවන් 10000කට විතර 1000කට 2000කට 3000කට එක මේවා කියපු ගමන් එක පාට පොකුරක් හම් වෙනවා. අරන් යනවා. එතන මේකට කන්න බලා ගන්න. ඊළඟට අනිකුත් වෛද්‍ය සහායන් ලබා දෙන්න. මේ ඔක්කොම කරන්න පුළුවන්ද? අද රටේ පිට රටින ජනතාව අඬනවා එන්න ඕනේ කියලා. අපි කියනවා බැහැයි කියලා. අපි කියන්නේ සැලසුමකට අනුව අපි කියනවායි කියලා. ඒවා විතර නෙමෙයි පාලනයේ ක්‍රමවේද කොයිතරම් සාර්ථක අපි කරලා තියෙනවද? ඉතින් ඒකින්ද මේක මිලිටරිකරණය කියන වචනේ ඇවිල්ලා භාවිතා කරන්නේ හැම වෙලාවෙම යමක් අසුබවාදී බලන කණ්ඩායම් වලට හෝ තමුන්ගේ අරමුණට යෑමට මේ හමුදාව වල ලබන ජයග්‍රහණයන් නැත්නම් මේ හමුදාව වල ලබන සාර්ථකත්වයන් ආවොත් මගේ ගමනට මේක බාධාවක් වෙයි කියලා හිතන කට්ටිය හිතනවා මේක ඔය කියනවා මිලිටරිකරණය හරි මොකක් හරි වචනයක්. එහෙම නැත්නම් අදවසට අට්ටු කරන අවංක ශ්‍රී ලාංකිකයෙක් විසින් මම හිතන්නේ කිසිම අවස්ථාවක ශ්‍රී ලංකාවේ පිනට පහළ වූ වීරෝදාර රණවිරුවන් ඉන්න හමුදාව යෙදවීම වැරදි මිලිටරිකරණය කරයි කියලා මම හිතන්නේ කිසිම පුද්ගලයෙක් එවැනි හදවතක් නැති පුද්ගලයෙක් කරවෙන පුද්ගලයෙක් කියන්නේ නැති වෙයි කියලා. එතකොට තව චෝදනාවක් තමයි යුද හමුදාපතිතුමනි මේ ආරක්ෂක අංශය යොදා ගැනීමේදී නිසි ක්‍රමවේදයක් තිබුණේ නැහැ. ඒ නිසා තමයි දැන් නාවික හමුදාවේ 700කට ආසන්න පිරිසකට මේ නව්‍ය කොරෝනා වෛරසය වැළඳිලා තියෙන කියන කාරණය. ඔය ඉතින් ක්‍රමවේදයක් නැතුව නෙමෙයි ක්‍රමවේදයක් තිබ්බා. ක්‍රමවේදයක් තිබ්බා. ඔබ දකින්න ඕනේ මේ කොයිඩ් කියන එක ඇවිල්ලා එන්න යන්න කොම ගිහලා හිටගෙන ඉන්න જાතියක් දින්නේ. හිටියද? හරිද? එන්න යන්න දැන් කොයිඩ් තියෙනවා ඒකින්ද ඔකට මෙහෙම හැසිරෙන්නේ කොහොමද හැසිරෙනවද? එහෙම තත්ත්වයක් හැමදාම තිබ්බේ නැහැ. බහුතරයක් අපේ එහෙම තිබ්බා. එතකොට මේ අපිෝ යොදාගත් එක තමයි වැරදි කියන්න මං හිතන්නේ යම් කිසි ඔය කිව්ව මං ඉස්සෙල්ලා කිව්ව පිළිතුරම තමයි කියන්න තියෙන්නේ. එහෙම කණ්ඩායමක් ඇති කියලා. නමුත් අපිට කරන්න පුළුවන් ද බැරිද කියන්නේ නැතුව අපි කළ යුතු දේවල් අපි ආකාරයෙන් කරනු ලැබුවා. නාවික හමුදාව එක කොටසක් පමණ වෙච්ච වැරදීමක් යම් කිසි ආකාරයක අපි අතින් වෙච්ච යම් කිසි තත්ත්වයක් තිබුණා අපි නැහැ කියන්නේ. ඉතින් ඒකත් ඇත්තටම ඔබ අලුතෙන් මේක නැවත මෙතනදී කියන්න අවශ්‍ය නැහැ. ඒ ඇති වෙච්ච අවස්ථාවක් හින්දා වෙච්ච සිද්ධියක්. ඉතින් දැන් අද උදාහරණයක් ගත්තොත් පෙරේදා රාත්‍රියේ අපි දකිනවා එක් කාන්තාවක් හෘදයාබාධයක් හැදිලා මිය යනවා ඊට පස්සේ කොවිඩ් කියලා ආසාදෙච්ච පුද්ගලයෙක් කියලා. මේ කාන්තාව ඒ දක්වා ස්පිතාලයට යන්න ඉස්සෙල්ලා එකපාරට මේක ආවන් පස්සේ අපේ යම්කිසි කණ්ඩායමක් වෛද්‍ය කණ්ඩායමක් ගිහිල්ලා ඒ අවස්ථාවේ හැසිරෙන්න ගියාම මේ යාට පණ ගන්න උත්සාහ කරද්දි වගේ විවිධ ආකාරයෙන් හැසිරෙන. එතකොට මේ තියෙන අර කිට් ඔක්කොම ඇඳගෙන මේ ඔක්කොම හැසිරෙන්න අපහසු තැන් තියෙනවා. ඉතින් ඒ වගේ දෙයක් කළා පුද්ගලයෙක්ට හැදුනොත් එහෙම කොවිඩ් එකක් හැදුනොත් මේ
කාට හරි කියනවා නම් එහෙම කරන්න යන්න ඕනේ නැහැ. ඔන්න එයා ආරක්ෂා සහිතව ඉන්න ඕනේ පැත්තකට ඉන්න ඕනේ කියලා කියන්න පුළුවන් තත්ත්වයක් නැහැනේ. ඉතින් එවැනි තත්ත්වයන් තියෙනවා. මම දකින්නේ චෝදනා එන්න පුළුවන් දැමෙ මොකටද කියලා. ඒකට මම හිතන්නේ මම පිළිතුරු දුන්නා ඉස්සලා හොඳටම සෑහෙන්න. නාවික හමුදාවේ ප්‍රශ්නයක් තිබ්බා. ඔව්. නමුත් හොඳ හිතින් වැඩේ කරා. යම් කිසි ආකාර අසාධිතයක් ආවා. රට එක්කෙනෙක් ආවම පසුමුළු ඔක්කොම හමුදාව කඳුරු වලට ගෙන්න ගන්න ලැබුවා. ඒ අවස්ථාවේදී යම් කිසි අඩුපාඩුකම් තිබ්බා කඳුරු වල වුණත් නැතුව නෙමෙයි. ඉතින් ඒ වගේදී යම් කිසි පැතිරීමක් කට්ටිය ඇතුලේ තිබුණා. ඒක ඉතින් තෝර බරගෙන ඒකේ ප්‍රශ්නයක් රටේ ජනතාවට දුන්නේ නැහනේ. දැන් ඉස්සල්ලාම අර පිටරටකින් හරි ඇවිල්ලා මෙහෙ ආවොත් අපි ඒක බලාගත්තා. මේ ජනතාව ඇතුලෙන් ආපු දේ වගේ එක් පුද්ගලයෙක් අරන් ඒ ගමටම දුන්නේ නැහනේ. මේක දුන්නේ අපේ ඇතුලේ විතරයි. අපි ඒකෙන් අපේ ඇතුලේ ගණන් වලට ආවම සංඛ්‍යාවක් වෙනවා කියලා කියන්න පුළුවන්. නමුත් අපි අද වෙනකන් අපේ ජනතාවට මේක පතුරවන්න දීලා නැහැ නාවික හමුදාවේ. ඒක නාවික හමුදාව තුරටම කොහොම හරි ඇවිල්ලා කොච්චර සංඛ්‍යාවක් වැඩුණත් අපි කණ්ඩායම ඇතුළට අරගෙන අපි රැක බලාගෙන තියෙනවා. ඉතින් මේකේ වැදගත්කම අපි මහ ජනතාවට එතනින් බෙදලා දුන්නේ නැහැ. දැන් කට්ටිය අතේ තිබ්බා අර පොළොන්නරුවේ හම්බුනේ ගම හිතුවා ඉවර තමයි දැන් මුළු රටටම යයි කියලා. මිනිස්සු කෝලුත් දිරන්නේ එහා පැත්තේ ගෙදර නාවික හමුදායක් කෙනෙක් ඉන්නවා කියලා කෝලුත් දෙන්න තත්ත්වයකට ආවනේ. නමුත් අපි එක පැය 24න් අධිකරු ජනාධිපතිතුමා අග්‍රාමාත්‍යතුමා හමුදාව කඳවන්න කිව්වා. එක පැය 24න් පැය 70ක් වැඩි වුණොත් යන්න ඇති සමහර කට්ටිය පහුවෙලා ආපු කීප දෙනෙක් වුණාම පැය 24න් මුළු හමුදාවම ඇතුළට ගත්තා. ත්‍රිවිධ හමුදාව. ගත් එකෙන් ඒ ගත්ත ක්‍රියාමාර්ගයෙන් අපි ඒකෙන් මේක බෝ කිරීමක් කරවුවේ නෑ මේ රටට. මාතර කියන්න පුළුවන් මේ නාවික හමුදාව මෙච්චර ගාණක් ඇවිල්ලා අපි මෙච්චර ගාණ බෝ කරා කියලා නෑ. ඒ අපි ක්‍රමවේදයට ගියා. නමුත් මම දකින්න විදියට මේක වැරදි කියන්න කිසිම හේතුවක් නෑ. භාවිතා කරේ අද ත්‍රිවිධ හමුදාව නොවෙන්නට 408ක් විතරක් සමාජයෙන් හොයාගෙන අදට අප්‍රේල් මාසේ 30 වෙනිදාන් පස්සේ මේ සමාජයේ කිසිම පුද්ගලයෙක් කොයිඩ් ආසාදිතයෙක් සමාජයෙන් හමුවන්නේ නැහැ. ඒ தත්වෙට රට රැක ගන්න සෞඛ්‍ය ශාස්ත්‍රත් එක්ක හැකියාවක් ලැබෙද්දී තිබ්බා. ඒතර බුද්ධියංශ අපි ක්‍රියා කරපු ආකාරය. එතකොට හමුදාව යොදාගත්තේ නැත්නම් අපගේ බුද්ධියංශ යොදාගත්තේ නැත්නම් කොහොමද හොයාගන්නේ මේ එක පුද්ගලයෙක් හම්බුනාම කී දෙනෙක්ට මේක ආශ්‍රය කරලා තිබ්බද කියලා ඒවා කවුද හොයන්නේ එතකොට? ඉතින් මම හිතන්නේ අනවබෝධය සම්බන්ධයෙන් තියෙන ප්‍රශ්නයක් ඔය කතා කරන්නේ. එහෙම කට්ටිය ඉන්නවා සමාජයේ එහෙම ඉන්නත් ඕනේ. එතකොට නැසරෙන්නේ මොනාරි ඔක්කොම හොඳයි කියන්න බෑනේ. ඔක්කොම හොඳයි වෙන්නේ නැහැ. සමහර දේවල් වැරදි කියලා අපිට උනත් යම් කිසි දෙයක් කවුරු හරි කිව්වොත් වැරදික අපි පොඩ්ඩක් ඒ කියන්නේ alert එකනේ වැඩ කරන්නේ එතකොට නේද? ඉතින් ඒකින්ද අපි ඒ වගේ සැලෙනව නෙමෙයි අපි කඩේ බනින්නෙත් නැහැ. වැරදි පැත්තක් දුන්නොත් ඕන අපේ අත වරදක් තියෙනවා පිළිගන්න බෑ ඒක. ඒක තමයි අපේ තියෙන මේ විනය කියන්නේ ඒකනේ. ඉතින් ඒකින්ද අපි ඒක පිළිගන්නවා. අපි කිව්වේ ඒකයි නාවික හමුදාවේ යම් කිසි අපි අපතෙන් පොඩි මේකක් වුණා. නමුත් ඒක අපේ හමුදාව ඇතුලේ රඳව ගැනීමට අපිට හැකියාවක් ලැබීම අපි ජයග්‍රහණයක් වෙන්න තියෙනවා. ඔබතුමාගේ නායකත්වයෙන් මේ නව්‍ය කොරෝනා වෛරසය රට තුල පැතිරීම මේ වෙනකොට පාලනය කරලා තිබෙනවා. දැන් රට ක්‍රමක්‍රමයෙන් විවෘත කිරීමට පටන් අරගෙන තිබෙනවා. හැබැයි මේ වෙනකොට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් පවා කියනවා මේ පාලනය කරපු රටවල නව්‍ය කොරෝනා දෙවන රැල්ලක් ඇතිවීමේ අවධානමක් තිබෙනවා කියලා. එහෙම අවධානමක් ආවොත් යුද හමුදාව විදියට ඒ සඳහා සූදානම කොහොමද? සූදානම කොහොමද කියන එක මේ ප්‍රශ්නෙට පිළිතුරක් දෙන්න පුළුවන්. කොරෝනා ලංකාවට එද්දී තිබ්බ සූදානම කොහොමද කියන එකයි. එතකොට අපි නිකන් අර මේ කියන්න ඕනේ ඒක ඉතින් අපි හුරුබුරු දෙයක් නෙමෙයි එතකොට. ඒකෙදි අපිට කොවිඩ් ලංකාවට ඇවිල්ලා පාලනය කරගන්න පුළුවන් වෙච්ච අපිට දෙවෙනි රැල්ලක් ආවොත් අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ ප්‍රාර්ථනා කරන්නේ නැහැ වෙන දෙයක්. නමුත් අපි දන්නේ මේ කොවිඩ් කියන දේ අණුව බැලුවම මොන තත්ත්වයක් වේද කියලා. අපගේ රටේ ඉන්න මේ විශාල කැපකිරීම ලැබලා මේ තත්ත්වය රැකගත් අපේ ජනතාව අපි බලාපොරොත්තු වෙන ඉදිරි කාලෙදිත් ඒ ආකාරයෙන්ම අපිට වාර්තා වෙනවා සමහර නගරවල සමහර කුඩා පිරිස් ඔය කියන ශාරීරික දුරස්ථභාවයන් රැකගන්නේ නැතුව නැත්තම් සෞඛ්‍ය අංශවල දැනුම් දෙන ආකාරයට හැසිරෙන්නේ නැතුව කොවිඩ් මේ පළාතවත් තිබෙන්නේ නැහැ කියලා හිතාගෙන හැසිරෙන කණ්ඩායම් ඉන්නවා සුළු පිරිසක්. බහුතරය එහෙම නෙමෙයි මේ රටේ. අපි හැම වෙලේම අපි ආචාර කරන අපේ ජනතාවට මේ தත්ත්වය මාස දෙකක් වෙන කෙටි කාලෙකින් මේක වළක ගන්න අපි නෙමෙයි ජනතාවයි මේක කරේ. ජනතාවටයි මේකේ සම්පූර්ණ මේ ක්‍රෙඩිට් එක දෙන්න ඕනේ. ඒ වුන් එක රැකගත්තා. ඉතින් අපි දුනා ඉදිරි කාලෙත්
ඔවුන් මේ දේ අපේ ශ්‍රී ලංකාවාසී ජනතාව දන්වා තිබෙන දැන් බලන්න මේ වෙනකොට හැම ශේෂ්ත්‍රයක්ම විවෘත කරනවා නම් ඒ කළ යුතු අංග අපි ගත්තොත් සලෝන් එකක් දැම්මත් ඕපන් කරත් සලෝන් එකක කළ යුතු දේවල් මොනවද කියන එක කියලා දීලා තියෙනවා. අත්පත්‍රිකා පුත්පත් වලින් මේ ඔබගේ මාධ්‍ය වලින් පැහැදිලි කරලා දීලා කියලා තියෙනවා. ඉතින් ඒ අනුව ඒ ක්‍රමවේදයන් හිටියොත් අපිට මම දකින්නේ නැහැ තත්ත්වයක් ඇති වෙයි කියලා. නමුත් වෙයි නැහැයි කියලා කියන්න කොයිලකවත් බෑනේ. මොකද ලෝක අනිත් පැති වල තියෙන හින්දා. ඉතින් එහෙම තත්ත්වයක් ආවත් අපි හොඳ සූදානමකින් ඉන්නේ. සෞඛ්‍ය ශාස්ත්‍රත් එහෙමයි, ත්‍රිවිධ හමුදා පොලිසියත් එහෙමයි, රජයත් එහෙමයි. එහෙම රැල්ලක් ආවද අපි ඒකට මුහුණ දීලා අනිවාර්යයෙන් මේක ජයග්‍රහණය කරනවා. බෑයි කියලා දෙයක් නැහැ. නොහැක්කක් නොමත කොසේ හෝ මොන දේ ආවත් දෙවනේ නෙමෙයි මොන රැල්ල ආවත් අපි අනිවාර්යයෙන්ම ජය ගන්නවා. හොඳයි දැන් අපි ඊළඟ කාරණයට යමු වුණොත් යුද හමුදාපතිතුමනි දැන් පහුගිය අවුරුද්දේ අප්‍රේල් 21 වෙනිදා ත්‍රස්තවාදී යලිත් වතාවක් අපේ රටේ මේ අන්තවාදී ත්‍රස්තවාදී හිසෙසෙව්වා. දැන් පහුගිය දවස්වල සමාජ මාධ්‍ය ජාලවල පවා පැතිර ගියා මෙවැනි තර්ජනයක් ශ්‍රී ලංකාවට තියෙනවා කියලා. ඇත්තට මෙහෙම තර්ජනයක් තියෙනවද? කිසිසේත් නැහැ. මේ අවස්ථාවේදී නෑ හැම දෙයක්. ඔබ කියන කතාව දාන්න මීට සතියකට ප්‍රථම ඒ වගේ තත්ත්වයක් යම්කිසි බුද්ධාංශයකින් කියපු දෙයක් ඒ විදියා බැලුවා. නමුත් ඔබ දන්නවා මේ රටේ ජනාධිපතිතුමා සෑම සතියකම ආරක්ෂක කෞන්සලයේ කැඳවනවා. අතිගරු ජනාධිපතිතුමයි හිටපු අපගේ පස්වන ජනාධිපතිතුමා ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා ළඟට විදේශ අමාත්‍යතුමා ඒ වගේ ඊළඟට ලේකම්වරුන් සහ ආරක්ෂක කවුන්සිලය මේ සියලු දෙනාම මේ ආරක්ෂක කවුන්සිල් සතියකට සැරයක් හම්බ වෙනවා. බුද්ධ්‍යංශ. එතකොට ඔබ තියෙන දවසේ තිබ්බ බුද්ධ්‍යංශ නෙමෙයි අද බුද්ධ්‍යංශ තියෙන්නේ. යුද්ධෙදී හිටියා ඉතාමත් දක්ෂ බුද්ධ්‍යංශ ඒ වගේ බුද්ධ්‍යංශ දැන් ඉන්නවා. එතකොට මේ සම්බන්ධයෙන් හොඳ අවබෝධයක් අපිට තිබෙනවා. සුළු එහෙම මෙහෙම මොන හරි මිනිහෙක්ට අර ඩප්ටියක් ගහලා වගේ අර යාපනයේ අද කිව්වා වගේ මේවා ටිකක් මේ රතිඤ්ඤා ටිකක් එක කුළු ටිකක් එකතු කරලා ඒ වගේ දේවල් කරන්න බැරි ගත්ත යන්නේ මෙන්න තේරුම් ගන්න ඕනේ මේ රටේ යුද්ධයක් තිබ්බා යුද්ධයක් තිබිලා යුද්ධෙන් 12000කට ආසන්න සංඛ්‍යාවක් පුනරුත්ථාපනය කළා අපව සමාජගත කරලා තියෙනවා. ඊට අමතරව බුද්ධිමත් ජනතාවක් ඉන්නේ ඕකකුත් හදාගන්න බැරි නැති ජනතාවකුත් ඉන්න ඕන තරම් කොටස් ඉන්න ඕකක් හදාගන්න පුළුවන්. ඉතින් මේ වගේ පොඩි සුළු දෙයක් වෙන්න පුළුවන්. නමුත් රටේ අන්තවාදයක් ත්‍රස්තවාදයක් සම්බන්ධයෙන් ඔබ කතා කරන්නේ ඒ වගේ දෙයක් ඇති වෙන්න මේ දාසහද තත්ත්වය ගත්තොත් ඉතින් අපි දන්නවා අන්තවාදී කොටස් ඉන්නව නැතුව නෙමෙයි. අන්තවාදී කොටස් ඉන්නවා අන්තවාදී මත දරන කට්ටිය ඉන්නවා අන්තවාදී මත දැරීමට අදහස් කරන කට්ටිය ඉන්නවා ඒවට කැමැති කට්ටිය ඉන්නවා ඒත් එක පිටරටවල මේකට නැඹුරු කරන්න කට්ටියක් ඉන්නවා. ත්‍රස්තවාදයත් එහෙමයි. LTT ත්‍රස්තවාදීන් තාමත් පිටරටවල ජීවත් වෙනවා. ඒ වගේ සමහර නායකිනුත් ඒ පැතිවල ඉන්නවා. උන්ට මේක මේ යන්න බෑ ජීවිතේ ගෙවන්න බෑ මේ රටේ ශ්‍රී ලංකාව තුල මේ ත්‍රස්තවාදය උස්සගත්තේ නැත්තම්. පසුගිය කාල පුරාටත් අපි දැක්කා මේ සමහර අවි ආයුධ සමහර කට්ටිය උත්සාහ කරා පෙන්වන්න මේක බොරුවට කරනවා කියලා නෑ. ඉතින් මේ කොහෙන්ද මේ අපි මේ මවන්නේ අයෝවා. ඉතින් යම් යම් ස්ථාන වලින් උත්සාහ කරා පසුගිය වසර කිහිපෙදිත් උත්සාහ කරා කොහොම හරි ත්‍රස්තවාදයේ LTT ත්‍රස්තවාදයත් කොහොම හරි පොඩි ඔක්සිජන් පාරක් දීලා ගොඩ දාන්න try දුන්නා. ඉතින් ඒවා හම්බ වෙන්නේ නෑ. ඒවා කරන්න හම්බ වෙන්නේ නෑ. අපි මේ හමුදාවල ඉන්නකම් සහ ඉදිරියටත් එහෙමයි. ඒවා කරන්න දෙන්නේ නැහැ ජීවිතේට. මේ ඉතින් ත්‍රස්තවාදයේ LTT ත්‍රස්තවාදයේ මේ ඒක කරන්න හම් වෙන්නේ නැහැ. ඒත් එක්ක තමයි අනිත් ගත්තත් අන්තවාදීව කරන්න පුළුවන් බැරි කමක් නෙමෙයි කට්ටියට උත්සාහ කරන්න පුළුවන්. අපි මේ පිළිබඳව ඉතාමත් විමසිලිමත්ව ඉන්නවා. ඉතින් යම් කිසි දෙයක් එන්න හැකියාවක් නැතුව නෙමෙයි එන්න පුළුවන්. එහෙම එන්න ආවොත් ඒක ත්‍රස්තවාදයක් හරි අන්තවාදී ක්‍රමවේදයකට රටේ ජනතාවට හෝ රටේ ආරක්ෂාවට තර්ජනයක් වෙන්න කලින් ඒක වළක්වා ගැනීමේ දක්ෂතාවයක් හැකියාවක් බුද්ධි තොරතුරක් ලබා ගැනීමේ හැකියාවක් අපිට තිබෙනවා. ඉතින් ඒකින්ද අපි ඉතාමත්ම විමසිලිමත්ව ඉන්නවා. රටේ ජනාධිපති අග්‍රාමාත්‍යතුමාගේ ඉඳලා හමුදාවන් පොලිසිය මේ සම්බන්ධව සෑම පිටම බලාගෙන ඉන්නේ. ඉතින් ඒ අනුව යම්කිසි අපි දැනටත් නොදැනවනේ විශේෂයෙන්ම අන්තවාදී කියන තත්ත්වේ වෙනත් රටවල ඉඳලා කට්ටිය මෙහෙවන්න උත්සාහ කරන කණ්ඩායම් තියෙනවා. සුළු වශයෙන් ඒවට හැඩ ගැහිවින ඉන්න කට්ටිය ඉන්න නැතුව නෙමෙයි ඉන්න පුළුවන්. ඒ කට්ටිය සිවිලවන්ත හොඳ අවබෝධයකින් අපි ඉන්නේ. ඉතින් ඒ වගේ දෙයක් වළක්වා ගැනීමට අපි උත්සාහ කරනවා. ඉතින් අපි දන්නේ ජනතාවක් වශයෙන් දෙමාපියන් තමුන්ගේ ළමයි ඒත් එක්ක බුද්ධිමත් ජනතාවක් මේ වගේ දෙයකට මේ රටේ මෙවැනි ප්‍රබල ත්‍රිවිධ හමුදාවක්
ඉන්න රටක මේ වගේ දේවල් කරන්න උත්සාහ නොකර ඉන්න එක තමයි වඩාත් හොඳ. මොකද කරන්න ගිහිල්ලා වැඩක් නැහැ කියන එකයි කියන්න තියෙන්නේ. හොඳයි, රැඳී ඉන්න සුප්‍රීම ටීවී සමගින් අපි යලිත් කෙටි විරාමයකින් අනතුරුව කතා බහට එක්වෙමු. හොඳයි, ඔබ යලිත් සුප්‍රීම ටීවී සමගින් අපි අද දවසේදී රටේ පවතින වත්මන් තත්ත්වය පිළිබඳව කතා බහ කරන්නේ ආරක්ෂක මණ්ඩලික ප්‍රධානී යුද හමුදාපති ලුතුරන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සමගින්. විරාමයට යන්න කලින් අපි රටේ අන්තවාදය සහ ත්‍රස්තවාදය පිළිබඳව කතා බහට ලක් කරා. යුද හමුදාපතිතුමනි, මගේ ඊළඟ ප්‍රශ්නය, දැන් රටේ ස්වාධීනත්වය සුරක්ෂිත කරන්න යුද හමුදාව විදියට මේ නව්‍ය කොරෝනා වෛරස් මර්ධන ව්‍යාපාරයත් එක්ක අරගෙන තියෙන පියවර මොනවාද? ඔව්, ස්වාධීනත්වය රැකගන්න දකින්නවා රටක ආරක්ෂාව කියන්නේ ජාතික ආරක්ෂාව කියන්නේ රටේ ප්‍රධානතම කාර්යයක්. මොනා කරන්නත් රටේ ආරක්ෂාව තියෙන්න ඕනේ. අපි කොවිඩ් තිබ්බත් ඉදිරියට එන්න දින ඩෙන්ගු ආවත් ගංවතුරු තත්ත්වයක් අදිනලා පටන් ගත්තා, ඊපෙරේද වහින්න ගත්තා. ඒ තත්ත්වයන් තිබ්බත් ජාතික ආරක්ෂාව කියන එකෙන් අඩු කරලා අර පැත්තට බෙදීමක් කිරීමක් නැහැ. දැන් හමුදාව ගත්තොත්, යුද හමුදාව ගත්තොත්, යුද හමුදාවේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් යොදවන ලදන බලෑනි, ඒ සඳහා යොදවන ලද කණ්ඩායම්, ඒ සඳහා යොදවන ලද බුද්ධ්‍යංශ, ඒවා ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යනු ලබනවා. ඔවුන්ට තිබෙනවා, ඔවුන්ට යම්කිසි සැලසුමකට ඔවුන් ක්‍රියා කළ යුතුයි. ඔවුන්ට දීලා තියෙනවා කර්තව්‍යයන්. ඔවුන් කළ යුතු දේවල් තිබෙනවා. ඉතින් ඔවුන් සොය යුතු දේවල් තිබෙනවා. ඒත් එක්කම ජාතික ආරක්ෂාව වෙනුවෙන් දිනපතා, සතිපතා, මාසපතා කළ යුතු දේවල් තිබෙනවා. ඒ දේවල් ඒ ආකාරයෙන්ම ඔවුන් කරගෙන යනවා. නාවික හමුදාව ගත්තත් ඔබ දකිනවා ජාතික ආරක්ෂාව සහ නිකුත් දේවල් සම්බන්ධයෙන් කරනවා. මෙච්චර කොයි තිබ්බත් මුහුදේ වටේම රට ආරක්ෂා කරගන්න ඔවුන් බෝට්ටිය දාලා ඒ තත්ත්වෙ මේ කොයි තිබ්බත් ඒ කට්ටිය කරගෙන යනවා. ඒත් එක්කම මද්ද්‍රව්‍ය උරුද්දරමයා තියෙනවා. ඒවා රටට එහෙම වැළැක්වීම සඳහා ඔවුන් ක්‍රියාමාර්ග කරගෙන යනවා. ගුවන් හමුදාවත් ඒ වගේ, මේ ත්‍රිවිධ හමුදාව, පොලිසිය ඔක්කොම මේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් කළ යුතු ක්‍රියාමාර්ගය ආකාරයෙන්ම අපි කරගෙන යනවා. අර ඔබගේ ඉස්සෙල්ලා ප්‍රශ්නේ කිව්වා වගේ අන්තවාදයක්, ත්‍රස්තවාදයක් එන්න පුළුවන්ද? එන්න හැකියාවක් තිබෙනවද? ඒ සම්බන්ධව බුද්ධ්‍යංශ ඉතාමත්ම සීරුවෙන් කටයුතු කරමින් හමුදාවන් වලට මේ බුද්ධිතොරතුරු ලබා දෙමින්, රජයට ලබා දෙමින් ජාතික ආරක්ෂාව වෙනුවෙන් කළ යුතු සියලුම ක්‍රියාමාර්ග අපි කරගෙන යනවා. ඒ කරගෙන යන තරතුර තමයි මේ රටේ ඔබ කිව්වේ මේ ස්වාධීනත්වයේ තියාගන්න කොහොමද කියලා. ඉතින් ඒ தත්ත්වය පවත්වාගෙන කරගෙන යතු සියලුම ක්‍රියාමාර්ග කරගෙන යන තමයි අපි මේ දෙවනුව අපට අපේ රටේ ජනතාව වෙනුවෙන් කළ යුතු ක්‍රියාමාර්ගවල අපි යෙදලා සිටින්නේ. එපමණක් නෙමෙයි, අපි ඉදිරිය ගැනත් කල්පනා කරනවා. දැන් මම කිව්වා වගේ අපි දැන් කොවිඩ් එක සම්බන්ධයෙන් මේ වෙනකොටත් මුළු රට පුරාම අපි කණ්ඩායම් යොදවලා තිබෙනවා. කොවිඩ් එකෙන් පමණ නෙවෙයි මම කියන්නේ මේ ඩෙන්ගු එක සම්බන්ධයෙන්. කොවිඩ් එක පාලනය කරන ගමන් ඩෙන්ගු වසංගතයක් ආවොත් ඉදිරි කාලේ මේ වැස්සත් එක්ක ඒ වෙනුවෙන් කණ්ඩායම් මේ වෙනකොට සූදානම් කරලා තැති වලට යවලා තිනවා. ඊළඟට ආපදා කළමනාකරණය. ඔබ දන්නවා වහින කාලයක්. සමහරලාට කන්ද උඩ රට ප්‍රදේශයෙන් මහනුවර සිට හපුතලේ ඒ පැත්තට එද්දී ඊළඟට ගම් වතුර තර්ජනයේ රත්නපුර මතුගම මේ ප්‍රදේශයෙන් කළුතර ප්‍රදේශෙට මේ පැත්තේ තර්ජන ගම් වතුර සහ නායෑම් කියන තර්ජන දෙකටම මුහුණ දෙන්න මේ වෙනකොටත් කණ්ඩායම් යොදවලා තිනවා. රටේ අපේ දැන් හමුදා ගත්තොත් යුද හමුදාවේ මේ සම්බන්ධවම කටයුතු කරන ආපදා කල්පනාකරන අපේ රටේ තියෙනවා මධ්‍යස්ථානයක්. ඒකට වෙනම කණ්ඩායමක් ඉන්නවා. ඒ කට්ටියත් එක්ක එකතු වෙලා මේවට පුරුදු පුහුණු වෙච්ච කට්ටිය ඒ ස්ථානවල දැන් යොදවලා තියෙන්නේ. ඉතින් මේ සියල්ලක්ම මේ කොවිඩ් එකත් එක්ක යන ගමන් කොවිඩ් එකට භාවිතා කරන්නේ යම්කිසි කණ්ඩායමක් පමණයි. ඊතුරු කණ්ඩායම් ජාතික ආරක්ෂාව, ජාතික ආපදාවන් සඳහා වූ කණ්ඩායම් ඒ ආකාරයෙන්ම ඒ ප්‍රදේශවල ක්‍රියාත්මක වන ගමන් තමයි අපි මේ දේත් කරගෙන යන්නේ. ඒක හින්දා මේ ඒ தත්ත්වය සමගිව අපිට අනිවාර්යයෙන්ම සුරක්ෂිතයි කියලා අපිට කියන්න පුළුවන් තත්ත්වයක තිබෙනවා. හොඳයි, ඔබතුමා දැන් සඳහන් කරා ජාතික ආරක්ෂාවත් එක්ක මේ මද්ද්‍රව්‍ය වැටලීම් සම්බන්ධයෙන්. දැන් මේ වෙනකොට පහුගිය කාලෙත් නාවික හමුදාවෙන් විශාල වශයෙන් මද්ද්‍රව්‍ය තොග මොහොතේදී අත්අඩංගුවට ගත්තා. විශේෂයෙන්ම අපි දකිනවා මේ මද්ද්‍රව්‍ය බැඳලීමේ ක්‍රියාවලියේදී ප්‍රධාන ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමට පත් වෙන්නේ ඉතා සුළු වශයෙන්. ඇයි යුද හමුදාව බුද්ධ්‍යංශය යොදවලා මේ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීමේ හැකියාවක් නැද්ද? එහෙම නැතුව නෙමෙයි. අපි දන්නවා, ඔබතුමාලා දන්නේ නැති වුණාට අපි සමහරට දන්නවා. ඔව්, සමහර ප්‍රධාන ජාවාරම්කරුවන් ඉන්නවා, ඇතුළෙත් ඉන්නවා. මේ මෙහෙවන කට්ටියත් අපි දන්නවා. ඉතින් නොදන්නවා නෙමෙයි.
ගත යුතු කණ්ඩායම් ඇතුළට අරන් ඉන්නවා. ගන්න ඕන වෙලාවටත් ගන්න කණ්ඩායම් අපි ඒ පිළිබඳවත් හොඳ බුද්ධියකින් අපි ඉන්නේ. ඉතින් ඔබ දකින්න ඇති මේ රජයේ පැමිණියම් පස්සේ නොවැම්බර් මාසෙන් පස්සේ යුද හමුදාවමුත් අතිගරු ජනාධිපතිතුමා යොදවුවා. යුද හමුදාවටත් මේ කාර්යය දුන්නා. අපි මීට ප්‍රථමයේ දත්තේ මද්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ක්‍රියා කරලා තිබෙන්නේ නැහැ. අපි දාපු ගාම ඉස්සෙල්ලම් පටන් ගත්තා මේ කොළඹින්ම අල්ලන්න කිලෝ ගණන් අල්ලන්න ගත්තා. සෑම සතියෙම දිනපතා කියලා මම වචනේ භාවිත කරන්නේ. සෑම සතියෙම වගේ යුද හමුදාවෙන් ඒ වගේම නාවික හමුදාවේ විශාල වශයෙන් මුහුදු නාවික හමුදාවේ මේ කිලෝ ගණන් වලින් ගොඩක් ගණන් නෙගෙන්නේ කට්ටිය. ඉතින් මේ අපේ මුහුදු තීරේ නෙමෙයි අපේ මුහුදු තීරෙන් ඔබට ගිහිල්ලා කිලෝමීටර් දහස් ගණන් ගිහිල්ලා තමයි නාවික හමුදාව ඉස්සර LTT ත්‍රස්තවාදීන් යුද මේ අවිගේදී නැව්ගෙන අල්ලනවා වගේ අල්ලගෙන ගේන එන්ඩාවත් සතියක් විතර එනවා අපේ මුහුදු තීරෙට එන්නේ කට්ටිය අරන් එනවා. ඒ තත්ත්වය කරනවා. හමුදාවෙනුත් ඒ තත්ත්වය කරනවා. ඉතින් ඒකින්ද මේ අපි මද්ද්‍රව්‍ය මේක රෑන් ඕක ඉවර කරන්න පුළුවන් නම් කරනවා. මොකද මේක ඉතාමත්ම ප්‍රබල ජාලයක් මේක. මේක ශ්‍රී ලංකාවේ ඉන්න අයවලුන් පමණක් නෙමෙයි මේ කලාපීය ජාත්‍යන්තර වශයෙන් විහිදෙච්ච ඉතාමත් හොඳට සල්ලි හම්බ වෙන මේ ජාවරමක් මේක තියෙන්නේ. ඉතින් මේක සමහරලාට එක්කෙනෙක් ඇතුළට යද්දී ඊළඟ එක්කෙනා සගය පටන් ගන්න ක්‍රමවේදයක් තියෙනවා. නැත්තම් ඇතුළේ ඉඳලා කරන ක්‍රමවේදුනුත් තියෙනවා. ඉතින් ඒකින්ද අපි දකින්නේ මේක තිවෙනවා. මේක මැඩ පැවැත්වීම සඳහා මම හිතන්නේ මේ රජයේ විශාල වශයෙන් මේ සමැදිව ක්‍රියා කරන කටයුතු කරනවා පටන් ගන්න තිබෙනවා. ඉතින් මේක කරනවා මේ ඇස්සේ තමයි මේ කොවිඩ් ආවේ. කොවිඩ් ඇස්සේ ඔය වගේ මද්ද්‍රව්‍ය මේවා කරන කණ්ඩායම් හමු වුණා. ඉතින් අපි තවදුරටත් කරනවා. මං හිතන්නේ අපි දැන් කිව්වාගේ අපි මේ කොවිඩ් පරාජය කරනවා යම් කිසි යුද්ධයක් ජයග්‍රහණය කරනවා වගේ අපි මේකත් අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කළ යුතු දෙයක්. ඒ සඳහා රජයේ විසින් මම හිතන්නේ ගත යුතු පාර්ශ්වයන් සහභාගී කරවගෙන මේ සම්බන්ධයෙන් කටයුතු කරනවා. හමුදාවන් වශයෙන් අපිට ලබා දී ඇති ඒ සම්බන්ධව මේ මඩවැලීම සඳහා කළ යුතු ක්‍රියාමාර්ග සම්බන්ධව අපි ගත යුතු සියලුම ක්‍රියාමාර්ග අරන් හැකි ඉක්මනින් මේ සම්බන්ධවත් ක්‍රියා කරන්න අපි කටයුතු කරනවාමයි. හොඳයි දැන් මීළඟ කාරණේට අපි අවධානය යොමු කළොත් එහෙම දැන් මේ කාරණය පාරිභෝගික ජනතාවගේ පැත්තේ නැත්නම් අපේ රටේ සාමාන්‍ය ජනතාවගේ පැත්තේ මේ වෙනකොට සහල් හිඟයක් රට තුල මතුවලා තිබෙනවා. අපි දැක්කා පසුගිය දවස්වල ඔබතුමාගේ මූලිකත්වයෙන් මේ සහල් මිලදී ගැනීමේ වී මිලදී ගැනීමේ කටයුතු සිදු කෙරුණා. දැන් විශේෂයෙන්ම මේ සහල් හිඟයට මැදිහත් වෙලා ආරක්ෂක අංශ විදියට මැදිහත් වෙලා කටයුතු කිරීමේ සූදානමක් තිබෙනවා. නෑ මෙහෙමයි ඔබතුමා දන්නා පරිදි ගිය අවුරුදු නොවැම්බර් විතර වෙද්දී අතිගරු ජනාධිපතිතුමා විසින් ගරු අග්‍රාමාත්‍යතුමා විසින් අපිට යුද හමුදාවට දුන්නා කාර්යයක් විශේෂයෙන්ම අපි දන්නවා ඔබතුමා දන්නා වී අලමේ මණ්ඩලයක් කියලා තිබ්බා ඒක සක්‍රීයවද තිබ්බේ අක්‍රීයද තිබ්බේ කියන රටේ ජනතාව දන්නවා. ඉතින් අපිට මට කතා කළ ජනාධිපතිතුමා විසින් උපදෙස් දුන්නා විශේෂයෙන්ම ඒ වී අලවේ මණ්ඩලවල තිබෙන ගබඩා වී ගබඩා කරගන්න තිබේ කොච්චර තිබ්බත් ගත්තද ගබඩාවක් තියෙන්න බෑ. ඒ ගබඩා අලුත් වැඩියා කිරීමකට කටයුතු කරන්න කියලා අපි සතියාන්තයේ දවස් දෙකෙන් අපිට පුළුවන් වුණා රටවටාම තියෙන මේ ආකාරයෙන් වූ ගබඩා සංකීර්ණ අලුත් වැඩියා කරලා වී අලෙවි මණ්ඩලය වෙත ලබා දීමට කටයුතු කරන්න. ඊට පස්සේ මේ වී අලෙවි මණ්ඩලයත් එක්ක එකතු වෙලා වී මිලදී ගැනීමට කටයුතු කරන්න අපි සහයෝගය ලබා දුන්නා වී අලෙවි මණ්ඩලයට. ඒක වෙන්න හේතුව ඔබ දන්නවා පරිදි රටේ අපේ අහිංසක ගොවිතැන් වලට සම්බන්ධ වෙන මේ විශේෂයෙන් වී ගොවිතැන කරනු ලබන ජනතාවට යම් කාල සීමාවලදී වී විකුණ ගන්න බැරුව මේ වහබොන නැත්නම් මේ මැරෙන්න යන කටයුතු කරපු කට්ටියත් හිටියා. ඉතින් ඒක හින්දා රජයට අවශ්‍යතාවයක් තිබුණා ජනතාවට විශේෂයෙන්ම මේ ගොවිතැනට සම්බන්ධ වෙච්ච අයවලුන්ට සාධාරණ මිලක් ඔවුන් මහන්සි වෙන තරමට සාධාරණ මිලක් ලබා දීමට මේ පවතින රජයට අවශ්‍යතාවයක් තිබුණා. ඉතින් ඒක හින්දා තමයි ඔවුන් මේ අවස්ථාවේදී මේ මිලදී ගැනීම වෙනුවෙන් රුපියල් 50ක මුදලක් ගන්න හැටියට කියලා හමුදාවත් යොදවලා යම් කිසි තරගකාරීත්වයක් මේ වී සමදහා කටයුතු කරන ව්‍යාපාරිකයන් සහ වී අලෙවි මණ්ඩලය අතර තිබ්බ තත්ත්වයට හමුදාවේ සහයෝගය ඇතුව අපි තනියෙන් කරා නෙමෙයි වී අලෙවි මණ්ඩලයෙන් කරපු දෙයට සහාගය ඇතුව වී මිලදී ගැනීමට කටයුතු කරන ලැබුවා. මේ කන්න එකදී ඒ දේ කරනු ලැබුවා. ඉතින් මේ අනුව මේ වන විට සැලකිය යුතු ප්‍රමාණයේ වී ප්‍රමාණයක් වී අලෙවි මණ්ඩලය තුල තිබෙනවා. ඒත් එක්කම තමයි ඔබ දන්නවා මේ රටේ වී කුඩා පරිමාණ කණ්ඩායම් ව්‍යාපාරිකයන් සහ ප්‍රබල මහා පරිමාණයේ කණ්ඩායම් සිටිනවා.
සුළු ප්‍රමාණයක් සිටිනවා. ඉතින් ඔවුත් ඔවුන්ගේ ව්‍යාපාරයක් නේ කරන්නේ. ඉතින් ඒ ඔවුන් කරන ව්‍යාපාරයේදී මේ කරගෙන යද්දී ඔබ කියන පරිදි මීට දින කීපයකට ප්‍රථම යම් කිසි ආලිංගයක් එනවා දෝගගා තත්ත්වයක් පවතිමුන් තිබා. ඒවා සමහරලාට රට රජය විසින් පාලන මිලකුත් ලබා දුන්නා. ඒවත් ඒ සියලු දේවල් එක්ක සමහරලාට වී තියෙන්නත් ඇති හංගුවද කියලා අපි දන්නේ. ඉතින් දේවල් තිබුණා. නමුත් අද දවසේ මම හිතන්නේ සුභාරංචියක් ඔවුන්ටත් ලැබුණා. ඔවුන්ගේත් යම් කිසි අපහසුතාවයක් මම හිතන්නේ අතිකරු ජනාධිපතිතුමා ඔවුන්ව ගෙන්නලා ගරු අග්‍රාමාත්‍යතුමත් එක්ක ඒත් එක්කම අපගේ ඒ සමාජීය කටයුතු කරන ගරු අමාත්‍යතුමා බැසිල් රාජපක්ෂ මහත්මයාත් ගෙනලා මේ සියලුම අයලුන් එක්ක මම හිතන්නේ සාකච්ඡා පවත්වලා මේ අවස්ථාවේ උන්ට ලබා දිය හැකි මම දන්නා පරිදි අපි මේවටම සම්බන්ධ වෙන්නේ නැහැ. නමුත් ලබා දිය හැකි උපරිමයක් ඔවුන් වෙනුත් සාධාරණයි කිෂ්ඨ සිද්ධ කරාද දිනේදී. ඉතින් මේක අදින් පස්සේ අපිට දැක ගන්න හම්බ වෙයි සමහරලාට මේක ඇත්තටම මේ හිඟයක් තිබෙනවද නැත්නම් ඇත්තටම මේක වෙනත් විදියක්ද තිබ්බේ. කෙසෝ මං හිතන්නේ ඉදිරි කාල සීමාවේදී රටේ ජනතාවට බඩගිනින්න වෙන්නේ නැහැ කිසිසේත්. වී තිබෙනවා ගන්න වී වර්ගයේ මේ මොනවද ගන්න හාල් වල පොඩි එයාට මෙහාට තත්ත්වයක් තියෙන්න පුළුවන්. නමුත් මං හිතන්නේ ඉදිරි දිනකේදී මේ ප්‍රශ්නෙට සාධාරණයක් ඉෂ්ට වෙමින් රටේ ඒ තත්ත්වය ඇති නොවන තත්ත්වයට බලා ගන්න කියලා අපි බලාපොරොත්තු වෙනවා. හොඳයි දැන් ඊළඟ කාරණේ යුද හමුදාපතිතුමනි දැන් තවත් අභියෝගයක් ඔබතුමාලට. විශේෂයෙන්ම විදේශගත වෙලා ඉන්න 39000කට අධික සංඛ්‍යාවක් මේ වෙනකොට ශ්‍රී ලංකාවට පැමිණීමේ අපේක්ෂාවෙන් ඉන්නවා කියලා දැනුම් දීලා තිබෙනවා. මේ පිරිස නිරෝධායන කටයුතු සහ ඔවුන් සමාජගත කිරීමේ අභියෝගයට මුහුණ දෙන්නේ කොහොමද? ඔව් ඔබතුමා කියනවා වගේ තමයි 40000ක වගේ සංඛ්‍යාවක් මේ වෙනින්ටත් දැනුම් දීලා තිබෙනවා. ඉතින් මේක පටන් ගත්ත ඉතාලියෙන් පටන් ගත්තද ඉතාලියෙන් ඉරානයෙන් කොරියාවෙන් දකුණු කොරියාවෙන් පටන් ගත්ත කර්තව්‍ය තව කාලයක් මේ විදිහට යයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. මොකද අපි දන්නවා විශාල තර්ජන තියෙන රටවල් දැන් ඇත්තටම බැලුවොත් අපි රටට ගියන අයවලුන්ගේ වැඩිම තර්ජනයක් ඇති වෙලා තියෙන්නේ මේ අද දිනේ වෙනකොට කුවේට් රාජ්‍යයෙන් රැගෙන අයවලුන්. ඉතින් ඔවුන්ටත් කරන්න දෙයක් නැහැ. ඔවුනුත් ඒ රාජ්‍ය වලින් රැක බලාගත්තේ. මේක තමයි දකින්න ඕනේ රටේ අපේ රටේ ශ්‍රී ලංකෙන් දකින්න ඕනේ ඒකයි. රට තුල කොහොමද ක්‍රමවේදයයි තමුන් පිටරටින්දී තමුන්ට සලකපු ක්‍රමවේදයයි හොඳට දන්නේ නැති. නමුත් මේ රටේ COVID-19 ආරම්භ වීමත් සමගම ඇදිරි නීතිය පනවනත් එක්කම මේ රටට පැමිණි විදේශ රටවල් 15කින් පැමිණි ජනතාව අපේ අතර හිටියා. නමුත් ඔවුන් අපි රැක බලාගත්ත ක්‍රමවේදයයි අපේ ජනතාව එහෙදි බලා ගන්න ක්‍රමවේදයන් දෙකක්. ඉතින් ඒකින්ද තමයි විශේෂයෙන්ම මේ කුවේට් රාජ්‍යයෙන් පැමිණි අයවලුන්ට ඒ ආකාරයෙන් අවාසනාවන්ත විදිහට කොවිඩ් ආසාදනය වී ඒ රට තුලදී කුවේට් රාජ්‍ය නැත්නම් ඩුබායි රාජ්‍යයේදී ඇති වෙලා තමයි කොවිඩ් හදාන්න තමයි ලංකාවට ඇවිල්ලා තියෙන්නේ. නැත්නම් මෙහෙවිලා හැදිලා නෙමෙයිනේ. මෙහෙදි නෙමෙයි. ඔක්කොම හෙදි හැදිලා ආපු කට්ටිය. ඉතින් ඒ කට්ටියට මේ තත්ත්වය ඇති වෙලා තියෙන්නේ ඒ රැක බලාගත්තු ක්‍රමවේදයන් අනුව. ඒ ඔබතුමාගේ ප්‍රශ්නේ ඇවිල්ලා මේ 20000ක් නැත්නම් 40000ක් ලංකාවට ගෙන්නා ගැනීම. ඉතින් දැන් මේ හැම දෙයකදීම ඔබටම තේරෙනවා දැන් ඊයේ දවසට කීයද අද දවසට කීයද පෙරේද දවසට කීයක් කුවේට් රාජ්‍යයෙන් පමණක් ඩුබායි රාජ්‍යයෙන් කීයද කියලා. ඉතින් මේවා ඉක්මනට ගෙනල්ලා මේ කඩේට කොවිඩ් දාගෙන රටවටේට කොවිඩ් බෙදීමක් නෙමෙයිනේ. ඉතින් ඔවුන් අපි රැක බලා ගන්න ඕන අනිවාර්යයෙන්ම ඕන් ගෙන්න ගන්න ඕන අපගේ ශ්‍රී ලාංකිකයන් හින්දා. ඒක ජීවිතක්ෂරපත් නොවන ආකාරයෙන් ස්පිතාල රැක බලා ගන්න ඕනේ. ඒත් දැන් ඔබ දන්නවා අද වෙනකොට යුද හමුදාවෙන් තෙල්දෙනිය රෝහල දැන් අපි පටන් ගත්තේ මේ රෝහල් වලින් පටන් ගත්තේ ආසාදිතයන් දාන්න. ඉස්සෙල්ලාම IDH එක දාලා තිබ්බේ. ඊට පස්සේ මහරගමට ගියා. ඊළඟට ඉරණවිල යුද හමුදාවෙන් දින 3-4ක් ඇතුළත ඉරණවිල ප්‍රතිකාර කරන රෝහලක් හදලා දුන්නා. ඊට පස්සේ ගියා මහනුවරට ගියා. ඊළඟට අනුරාධපුරේ කොහොම විවිධ ස්ථාන වලට ගියා. අපි ඉස්සෙල්ලාම පටන් ගත්තේ කොළඹින් පස්සේ අපි මෙහෙන් පටන් ගත්තේ වැලිකන්දේ හැදුවා ප්‍රථම රෝහලක් ට්‍රීට්මන්ට් කරන්න. මොකද මේ පැත්තෙන් තමයි වැඩිම කණ්ඩායමක් හම්බෙනින්දා. ඊළඟට මඩකලපුවේ ගියා කාත්තන් කුඩි වලට ගියා. දැන් ඊයේ අද දවසේ වෙද්දී අපි තෙල්දෙනියත් විවෘත කරන්න ලැබුවා. හෙට දවසේ විවෘත කරන්න ලැබෙන හම්බන්තොට රෝහලකවත්. ඉතින් මේ ආකාරයෙන් මොකද ආසාදිතයන් මේ ඊයේ පෙරේදා විශාල වශයෙන් එන හින්දා ඔන්න රැක බලාගත්තු. ඉතින් ඒවටත් ඉන්න ඕනේ. ඉතින් මේවා ආදී විශාල සංඛ්‍යාවක් ආවොත් ඔවුන්ට ස්පිතාලයේ ආකාරයෙන් තියෙන්න ඕනේ. නිරෝධායන මධ්‍යස්ථාන කොහොම හරි ඇති කරගත්ත කරයන්නකෝ. ස්පිතාලයක් තියෙන්න බෑ. අනිත් ජනතාවක් තියෙනවනේ විවිධ අනත් රෝග වලට ප්‍රතිකාර කරන්න බෑ. කොවිඩ් වලට විතරක් මේ රටේ ජනතාවට මේ ප්‍රතිකාර කරගෙන ලියන්නේ නැහනේ. සාමාන්‍ය අසනය පෙ අනිත් දේවල් ඒ වලට සම්බන්ධ වෙන කට්ටියත් ස්පිතාල වල ඉඳ තියෙන්න ඕනේ. ඉතින් ඒවත් රැක බලාගෙන තමයි කරන්නේ. ඉතින් ඒකින් නින්දා
ඒ ජනතාවට කියන්න තියෙන්නේ අපේ ශ්‍රී ලාංකිකයන් අපි අනිවාර්යයෙන්ම ඔබ ලංකාවට ගෙන ඒමට කටයුතු කරනු ලබනවා. ඒ සමයදී අපි බැහැයි වුණත් හායි කියලා හරි කරන්න කටයුතු බලාගෙන ඉන්න හමුදාවන් වශයෙන් අපි සෞඛ්‍ය ක්ෂේත්‍රයත් ඒ දේ කරනවා. රජයත් බලාපොරොත්තු වෙනවා. නමුත් යම්කිසි සැලසුමකට මේක රට තුල පැතිරෙවීමේ වළක්වන ආකාරය සමාජයට මේක නොවන ආකාරයෙන් යම්කිසි සැලසුමකට අනුව ගෙන්නා ගැනීමට අනිවාර්යයෙන්ම කටයුතු කරනු ලබනවා. දැයි යුද හමුදාව රට තුල නැත්නම් දේශීයව සහ ජාත්‍යන්තරව මේ දැවැන්ත මෙහෙයුමක් සිදු කරන්නේ ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් අපි තවදුරටත් කතා බහ කරනවා මේ කෙටි විරාමයෙන් අනතුරුව. ඔබ යාලිත් සුප්‍රීම ටීවී සමගින් අද දවසේදී අපි කතා බහට එක් වෙලා ඉදී යුද හමුදාපති ආරක්ෂක මණ්ඩලික ප්‍රධානී ලුතිනන්ට් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සමගින්. යුද හමුදාපතිතුමනි, දැන් ජාත්‍යන්තරව බලවත් රටවල් මේ කොරෝනා වසංගතයත් එක්ක බිඳ වැටිලා තිබෙනවා. මේත් එක්කම ශ්‍රී ලංකාවේ මේ පාලනය පිළිබඳව සෑහීමකටපත් වෙන්න පුළුවන්. අනිවාර්යයෙන්ම අපිට සෑහීමකටපත් වෙන්න පුළුවන්, බය නැතුව කියන්න පුළුවන්. සෑහීම නැත්නම් අපිට තම සන්තෝෂ වෙන්න පුළුවන්. අපි අද ඉන්න තත්ත්වය හැටියට බැලුවම. ඔබගේ කටින්ම කිව්වා ලෝකේ ප්‍රබල රටවල් අද කොහෙද තියෙන්නේ කියලා. ප්‍රබල රටවල් හැම අතින්ම ආර්ථිකය අතින් අනිකුත් අතින් සියලුම අතින් ප්‍රබල කියපු රටවල් කොවිඩ් වසංගතය ඉදිරියේදී හැසිරුණ ආකාරය අපි හොඳින් දන්නවා. මාධ්‍යත් එක්ක ඉන්නවා නම්, පොතපත කියවනවා නම් ඒ සම්බන්ධව හොඳ දැනුමක් තිබෙනවා. නමුත් ඒත් එක්ක අපි බැලුවොත් අපි කොහෙද ඉන්නේ කියන එක රටේ ජනතාව ඉතාමත් හොඳින් දන්නවා. ඔව්, අපේ රටේ ජනතාවට ගොඩක් කැපකිරීම කරන්න සිද්ධ වුණා. ඒක අපි කියන්නේ අපි හැම වෙලේම ආචාර කරනවා කියලා අපේ රටේ ජනතාවට. නමුත් අපි කොහෙද ඉඳගන්නේ? අපේ රටේ මරණ සංඛ්‍යාව 10යි. ඊළඟට අපේ රට ඇතුලේ සොයාගත්තේ 408 දෙනෙක් පමණයි. නාවික හමුදාව පැත්තකට ගන්න, නාමික හමුදාව වෙනම කතාවක්. ඒක ඉතින් ඒ කට්ටියන් කරාම රට තුල සමාජය තුලින් 408 දෙනෙක්ට සීමා කරගන්න අපිට හැකියාවක් ලැබුණා. ඒතුළු ඔක්කොම පිටින් ආපු කට්ටියයි මේ නාවික හමුදාව කරනම 408යි. එතකොට වෙන මොන කතාවද කිව්වා? වෙන ප්‍රබල රාජ්‍යයන් වලට පුළුවන් වුණාද මේ தත්ත්වයේ යන්න අසල්වැසි රටවල தත්ත්වෙත් බලන්න. එතකොට අපි කුඩා රාජ්‍යයක් වුණත්, කුඩා ආර්ථිකයක් තිබුණත් අපේ මං හිතන්නේ අපිට කරගන්න හැකියාවක් තිබෙට අපිට පොඩි වුණත් අපිට හොඳ සැලසුම් තිබ්බා. අපිට හොඳ නායකත්වයක් තිබ්බා. ඒ අනුව අපි සාර්ථකත්වය බැලුවේ සාර්ථකද කියලා අපි අතිසාර්ථකයි කියලා කියන්න පුළුවන් මේ දක්වා. හෙට දිනේ ඉදිරි දිනේදී තත්ත්වය වෙනස් වෙන්න අපි හිතන්නේ බලාපොරොත්තු වෙන්න ප්‍රාර්ථනා කරන්නේත් නැහැ. නමුත් මොන දේ ආවත් අපි සාර්ථක වෙනවා. මොන දවසක හරි ඉවර වෙනකොට අපි රටේ ලෝකයේ අනිකුත් එක්ක රටවල් එක බැලුවම සාර්ථක කොවිඩ් මර්ධනය කරපු ජාතික ව්‍යාපාරයේ ක්‍රියානිද මධ්‍යස්ථානයේ ප්‍රධානියා මම රටේ ජනාධිපතිතුමා තමයි කොවිඩ් මේක ජනාධිපතිතුමා තමයි පාලනය කරන්නේ. සෞඛ්‍ය අමාත්‍යතුමත් සමග රජයත් එක්ක අපිට බය නැතුව කියන්න පුළුවන් අපි මේ දක්වා අපි සාර්ථකත්වයට ඇවිල්ලා තියෙනවා. මේ වගේ දෙයකදී අනිවාර්යයෙන්ම අපි සංසන්දනා නොකරත් වෙන රටවල් එක්ක කිරීමේ බල යුතු ක්‍රමවේදයක් මොකක් හරි යාචිකයක් නැත්නම් මිනුම් දණ්ඩක් දෙන්න බෑ. මේ මිනුම් දණ්ඩවල බැලුවම් පස්සේ මියගිය සංඛ්‍යාවන් ඒත් එක්කම කීදෙනෙක් ආසාදනය වුණාද කියන එකයි. ඒ ආසාදනය වුණ සංඛ්‍යාව බහුතර ජනතාවට පැතිරීම වළක්වා ගන්න ක්‍රමවේදයන් තිබේවා. අර ඉස්සෙල්ලා අහපු ප්‍රශ්නයක් එක්ක බැලුවොත් අපේ බුද්ධ්‍යංශ කොච්චර සාර්ථකද කියලා. එක පුද්ගලයෙක් හැදුන ගමන් පැය කීපයක් ඇතුළත එයා අෂ්ට කරපු ඔක්කොම හොයාගෙන ගිහිල්ලා පසු කාලින රූට් බෝල් ක්‍රමයකට ගත්තා. මුළු ගම පිටින්ම මේ අපි අරන් යනවා කොළඹ 12 සම්පූර්ණයෙන් යනවා, සුදුවැල්ල සම්පූර්ණයෙන් අරන් අටලුවකම සම්පූර්ණයෙන් කියන නිරෝධ මධ්‍යස්ථාන බේරු වලින් අරන් යනවා, අකුරුණින් ගන්නවා. මේ වගේ පුත්තලෙන් දා ගන්න. ඒ ආකාරයෙන් අපි ගම් පිටින් සමහරට අරන් ගිහලා නිරෝධායන කරලා රටේ ජනතාවට වෙන්න තිබ්බ විපතියක් නවත්ත ගත්තා. ඉතින් ඒකින්ද අපිට බය නැතුව කියන්න පුළුවන් අපි ලෝකේ අනිකුත් රටවල් එක්ක සාර්ථක නෙමෙයි අතිසාර්ථක රටක් හැටියටයි මට කියන්න පුළුවන්. හොඳයි, ඒ අතිසාර්ථකභාවය දැන් රට විවෘත කළ සති දෙකකට ආසන්න කාලයක් ගත වෙනවා. ඉදිරියේදී මේ විවෘත කිරීමත් එක්ක ආරක්ෂක අංශ මේ සාර්ථකභාවය ඉදිරියට ගෙනියන්න හඳුනාගෙන ඇති අභියෝග මොනවද? ඒ සඳහා සැලසුම් මොනවද? ඔව්, අභියෝග ඇවිල්ලා ජනතාවගේ අතේ තමයි තියෙන්නේ වැඩි. මොකද ජනතාව කැපකිරීම කළා ලබාගත් සාර්ථකත්වයක් තමයි අපි කරලා තියෙන්නේ. අපි කළ යුතු දේවල් ටික කරලා තිබ්බට ජනතාව තමයි මේකේ ජයග්‍රහණයේ මූලික ගමන්කරුවා ඇවිල්ලා රටේ ජනතාව. ඒවුන් මේක රැකගන්න තියෙන්නේ. එතකොට මේ සාර්ථකත්වය
මම මගදී ප්‍රශ්නයකට උත්තර දෙද්දී කිව්වා වගේ තවදුරටත් මේක තියාගන්නද නැද්ද කියන එකේ තත්ත්වය තියෙන්නේ ජනතාව අතේ. ඉතින් ජනතාව අභියෝග ඇවිල්ලා සමහර අවස්ථාවලදී ඊටමත් සුළු කණ්ඩායම් සුළු පුරිසක් කණ්ඩායම් කියන්නත් බෑ පිරිසක් නැත්තම් තනි පුද්ගලයන් හැසිරෙන ක්‍රමවේදයෙන් යම් කිසි ආකාරයක එක පුද්ගලයෙක්ට මේක බෙදන්න පුළුවන් සෑහෙන කණ්ඩායමකට දන්නවා ඉස්සෙල්ලාමත් ආවේ එහෙම තමයි. ඉතින් ඒකින්ද මේ தত্ত্বය ඇති කරන්න හැකියාවක් තිබෙනවා. ලෝකේ කොයි තිබෙනකම් මේ රටේ ওই தত্ত্বය ඇති වෙන්න අවස්ථාවක් තියෙනවා. ඉතින් මේකේ අභියෝගය ඇවිල්ලා අපේ රටේ ජනතාව සෑම අවස්ථාවකදී දැනුවත් කරමින් ඔවුන් විසින් පිළිපැදිය යුතු ඒ ක්‍රමවේදයන් වලට පිළිපැදුව කරන්න ඕන එක. සැලසුමක් රජයටත් තියෙනවා. ඒ සැලසුම ක්‍රියාත්මක වෙනවා නම් සෞඛ්‍ය ශාස්ත්‍රයන් ඔබ දකින්න ඇති කොළඹ අද වෙනකොට විවිධ වැඩපළ වල බිල්ඩින් හදන ස්ථාන වලට ගිහිල්ලා මේ කොයි දිනද කියලා චෙක් කරනවා. මම හිතන්නේ කොළඹ නගර සභාව මම දැක්කා කියනවා මේ 3000කට 4000කට ආසන්න සංඛ්‍යාවකට මේ දවස්වල කරන් පස්සේ එක පුද්ගලයෙක්වත් හමුනේ නැහැ කියලා මේ දින කීපෙදී. ඔව් දින මං කිව්වා වගේ අප්‍රේල් 30න් පස්සේ කිසි පුද්ගලයෙක් හමු වෙලා නැහැ. ඉතින් මේ தත්ත්වය රැක ගන්න ගොඩක් මහන්සිලා තියෙනවා. ඉතින් මං හිතන්නේ අභියෝගයන් හැටියට දැනගන්නේ දකින්නේ ජනතාව හරියට හැසිරෙයිද කියන එක යම් කිසි අභියෝගයක් එක. ඒක තමයි ලොකුම අභියෝගය. ජනතාව හැසිරෙනවා අපිට අභියෝගය ජය ගන්න පුළුවන්. දෙවෙනි අභියෝගය තමයි යම් කිසි ආකාරයක ඔබ ප්‍රශ්නකදීත් ඇහුවා වෙන රැල්ලක් ආවොත් තව රැල්ලක් එන්න ආවොත් ඒක අභියෝගයක් අනිවාර්යයෙන්ම ඒ රැල්ලට අපි මුහුණ දෙන්න කොහොමද කියන එක. මම දකින්නේ රැල්ලක් ආවොත් රැල්ලට මුහුණ දෙන්න එක ප්‍රශ්නයක් නෑ අපිට. අපි දැන් මේ සම්බන්ධයෙන් හොඳට තලී පොඩි වී හැදිලා තියෙන්නේ. අපිට හැකියාවක් තියෙනවා. අපේ යටිතල පහසුකම් හදාන්න තියෙන්නේ. ඉස්සෙල්ලා පටන් ගත්ත ගාන නෙමෙයි දැන් ටෙස්ට් කිට් වල ටෙස්ට් මම හිතන්නේ 1500කට 2000කට ආසන්න සංඛ්‍යාවක් දිනකට කරන තත්ත්වයක් ඇති වෙලා තිනවා. පළවෙනියට පටන් ගත්තේ 10කින් 15කින්. ඒ තත්ත්වය නෙලා තිනවා. රෝහල් 1යි 2යි තිබ්බ දැන් රෝහල් ඇති ප්‍රමාණයක් තියෙනවා. මේ ඔක්කොම ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒකින්ද දෙවෙනි අභියෝගයකට ආවත් ඒකේ අපිට කිරීමේ හැකියාවක් තියෙන තත්ත්වයක් තියෙනවා. ඉතින් ජනතාව ප්‍රධාන කාරණයක් වෙනවා. ඊට පස්සේ දෙවෙනි පැත්තකට ආවත් කරගන්න පුළුවන්. නමුත් තව අභියෝගයක් හැදලා කියන්නේ මේක යන ගමන් ඩෙන්ගු වගේක් එකක් ආවොත්. ඒකත් එක්ක ජලගැල්මක් හෝ නායෑමක් ආවොත්. ඉතින් මේ තුන හතරක් එකට තිබ්බොත් අපි දැන් ජීවිතේට ප්‍රාර්ථනා නොකරන දේවල්. නමුත් මේ වගේ දේවල් ආවොත් කොහොමද අපි හැසිරෙන්නේ කියලා. ඔබතුමාට මම කිව්වා ප්‍රශ්නයකට උත්තර දෙන ගමන් ත්‍රිවිධ හමුදා පොලිසිය රජයේ මම හිතන්නේ සූදානමින් ඉන්නවා මේ දේවල් ආවත් එහෙම කරන්න. ඒත් එක්ක ඔබගේම ප්‍රශ්න තියෙනවා. මම ඔබගෙන්ම අහලා ඔබට උත්තර දෙන්නේ. ඔබම කියනවා රටේ මේ කිව්වා අඩුපාඩුවක් තියෙනවා කියලා වී වල අඩුවක් තියෙනවා කියලා. ඒත් අපිට කෑම වල අඩුවක් තියෙනවද? නැහැ. රටේ කෑම වල කිසි අඩුවක් වෙන්න තියෙන එකක් නැහැ. රජයේ විසින් අනිවාර්යයෙන් මේ සම්බන්ධව ක්‍රියා කරේ. ඉතින් මේ ආකාරයෙන් විවිධ අභියෝග තියෙන්න පුළුවන්. ඒත් එක්ක ඔබ දකිනවා ලෝකේ දැන් පටන් ගද්දී අභියෝගයක් තිබ්බා. සමහර රටවලින් මෙහාට දෙන දේවල් ගත්තම දැන් අපි යුද්ධ කරද්දී අපිට ඇමිනිෂන් දෙන එක නවත්තපු කණ්ඩායම් තිබ්බන රටවල් තිබ්බනේ ඒ අවස්ථාවකදී බඩු දෙන එක අකමැත්තක් දක්වපු ඒ වගේ දෙනවා නම් බෙහෙත් දෙද්දී අද රජයේ ඉතාමත් හොඳ විදේශ සම්බන්ධතාවක් මේ රටේ පවත්වාගෙන යන හින්දා ඔය කියන බෙහෙත් දාන හැමදේම අපිට ලැබෙමින් පවතිනවා. ඊටත් වැඩිය ලොකු දෙයක් තමයි මේ රටේ ස්වයං අපි හදාගත්ත ක්‍රමවේද බලන්න කොනතරම් ඉනෝවේෂන්ස් තියෙනවද කියලා. මේ රටේ ජනතාව ගැන කියලා වැඩක් නැහැ. කට්ටිය මේ ගෙවල් වලට වෙලා මාස දෙකක් කියලා බුදින හිටියේ නෑ අලුත් ක්‍රමවේදයන් හදාන තියෙනවා. ඉතින් ඒ අභියෝගයන් අපිට යම් කිසි අඩුපාඩුවක් වුණත් ඒකෙන් ගොඩ එන ක්‍රමවේදයන් අපි හදාන තියෙනවා. ඒකේ දන්නේ අපිට ඉස්සරහට වෙන ලෝකේ රටවල් වලට දෙන්න පුළුවන් තත්ත්වයක් අපිට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒකින්ද මම හිතන්නේ අභියෝග මම කිව්වාගේ කාරණා කියනවා නම් කියන්න පුළුවන් කාරණා ඕන තරම් ප්‍රමාණයක් අභියෝගයන් අපිට තිබෙනවා. නමුත් අපි රටක් වශයෙන් ඒ ඕනම අභියෝගයකට මුහුණ දෙන්න පුළුවන් සාර්ථකත්වයක් බලන්න පුළුවන් රටක් හැටියට අපිට අභියෝග වලින් ජය ගන්න හැකියාවක් තිබෙනවා. එපමණක් නෙමෙයි රටේ ජනතාව සෑම වෙලාවකම විශ්වාසය තබාගෙන ඉන්නවා. විශාල විශ්වාසයක් තියෙනවා රටේ ත්‍රිවිධ හමුදාවන් කෙරේ. ත්‍රිවිධ හමුදාව කවදාකවත් රටේ ජනතාව ඈල්ලුවටපත් කරන්නේ නැහැ. ත්‍රිවිධ හමුදාව කෙසේ හෝ මේ රටේ ජනතාව රටය රැක ගැනීමටත් රටේ ජනතාව ආරක්ෂා කිරීමටත් අනිවාර්යයෙන්ම අපි ක්‍රියා කරනු ලබනවා. හොඳයි අවසාන වශයෙන් මම ඔබතුමාගෙන් දැනගන්නට කැමතියි රට ආරක්ෂා කරන්න රටේ ජනතාව ආරක්ෂා කරන්න ත්‍රිවිධ හමුදාව විදියට හැමදාමත් කැප වෙලා කටයුතු කරනවා. ඒ බව අපි හොඳ ආකාරම දන්නවා. මේ වෙලාවේ ජනතාවට දෙන්න පණිවිඩයක් මේ නව්‍ය කොරෝනා වෛරස් මර්ධන ව්‍යාපාරයේ ප්‍රධානියා විදියට. ඔව් අපි ඊටමත් ඔබ ජනතාව ඔබයි මේකේ ජයකනුව රංගන රගෙන ආවේ ඔබයි. ඉතින් ඔබගේ අතේ තියෙන්නේ මෙතනින් එහාට අර කියන දෙවනි රැල්ලක් හෝ තුන්වෙනි රැල්ලක් ගේනවා නම් කියන ඔබගේ අතේ අපි දන්නවා සමහරලාට මාස ගාණක් ගෙවල් වලට ඇතුළට වෙලා ඉඳලා
එළියට එද්දි සමහර කට්ටියට විශාල වශයෙන් තමයි රැකී ආරක්ෂා කරන කට්ටියට අපහසුතාවයන්, මිල මුදල් අපහසුතාවයන්, බඩුවල අවශ්‍යතා අපහසුතාවයන්, ගොඩාක් අපහසුතාවයන් ඇති. නමුත් මේ කොවිඩ් එක කියන්නේ මාරාන්තික දෙයක්. ඉතින් ඒකින්ද ඔබ කැපකිරීම කළ ලබාගත් මේ ස්ථාවරය, මේ දක්වා ලබා තිබෙන මේ ස්ථාවරය ඉදිරියටත් රැකගන්න සහයෝගය ලබා දෙන සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ නියැලී ඉන්න කට්ටියට, ඒත් එක්ක ත්‍රිවිධ හමුදාවට, පොලිසියට, ආරක්ෂක බලමුළු වලට, ඒත් එක්කම අත්‍යවශ්‍ය සේවාවන් සඳහා යෙදලා ඉන්න මේ සියලුම කට්ටියට සහයෝගය ලබා දෙමින් ඔබ අරමුණු කරගන්න එකක්. ඒ තමයි මම කොවිඩ් ආසාදිතයෙක් වෙන්නේ නැහැයි කියන එක. සමාජය තුළ සෑම විටම හිතන්න, මේ ඉන්න සමාජයේ කොච්චර වුණත් කොවිඩ් ඉවරලා නැහැ. මේ ඇතුලේ කවුරු හරි එක්කෙනෙක්ට මේ කොවිඩ් වෛරසය ඇඟේ ඇති කියලා හිතාගෙන, ඒ අනුව අර බෝම්බකාරයෝ හිටියා වගේ කාලේ වගේ ඒ දේ හිතාගෙන තමුන්ට ඍජු පරමාර්ථයක් තිබිය යුතුයි. මං කොවිඩ් ආසාදිතයෙක් වෙන්නෙම නැහැ. එහෙම වෙන්න නොවෙන්න නම් ඔබට තියෙනවා යම් යම් ක්‍රමවේදයන්, සෞඛ්‍ය ශාස්ත්‍රයෙන් කියපු ක්‍රමවේදයන් තියෙනවා. ඒ තත්ත්වයන් රැකගෙන කටයුතු කරොත් ඔබට කොවිඩ් ආසාදිතයෙක් නොවේ ඉන්න පුළුවන්. පුරවැසියෙක් හැටියට ඔබට කොවිඩ් ආසාදිතයෙක් නොවේ ඉන්න පුළුවන් නම් අපිට රටක් වශයෙන් අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරන්න පුළුවන්. ඉතින් අපේ ඉල්ලන ඉල්ලීම ඔව් මේ දෙයට අහුම්කම් දීලා කොවිඩ් ආසාදයේ නොවෙන්න වග බලා ගන්න. එසේ වුණොත් අපිට රටක් වශයෙන් අනිවාර්යයෙන්ම ඊටමත් සුළු කාලයකින් කොවිඩ් 19 පරාජය කරපු ප්‍රබල රාජ්‍යයක් හැටියට අපිට නැගිටින්න හැකියාවක් තිබෙනවා. හොඳයි, ඒ සඳහා ඔබගේ කැපවීම සහ ඔබගේ වගවීම අනිවාර්යයි. අද දවසේදී අපි රටේ පවතින වත්මන් තත්ත්වය පිළිබඳව කතා බහට ලක් කළේ ආරක්ෂක මණ්ඩලික ප්‍රධානී යුද හමුදාපති ලුතිරන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සමග. අපි බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා සුප්‍රීම ටීවී සභාපතිතුමා ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලය වෙනුවෙන් අතිශය කාර්යබහුල මොහොතක අපේ මැදිරියට පැමිණලා ජනතාව දැනුවත් කිරීමට එක්වීම පිළිබඳව බොහොම ස්තුතියි ඔබතුමාට. නිරන්තරයෙන් ඔබව සත්‍ය තොරතුරු වලින් සන්නද්ධ කරන මාධ්‍යයක් විදියට, වගකීතු මාධ්‍යයක් විදියට සුප්‍රීම ටීවී අපි හැමදාමත් ඔබව සන්නද්ධ කරනවා. රැඳී ඉන්න දිගටම සුප්‍රීම ටීවී සමගින් සුබ රාත්‍රියක්.